Đấy, තෙරුවන් සරණයි හැම දිනාටම. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ කුසල් සිත් පිළිබඳ. දැන් මම කැමති අහන්න අපේ පළවෙනි දේශනාවේදී අපි සාකච්ඡා කළා සාමාන්‍ය හැඳින්වීමක්. අභිධර්මය කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරා නේද අකුසල් සිත්. අකුසල් සිත් අකුසල් කරනකොට අපිට ඇති වෙන්නේ සිත් 12. ඊට වඩා ඇති වෙන්නේ නැහැ. ඊළඟට ගිය සතිය අපි සාකච්ඡා කරා අකුසලුත් කුසලුත් නොවන සිත් වගේක්. අපි මොනවද ඒවට කියන්නේ? අකුසල් වෙන්නෙත් නැහැ, කුසල් වෙන්නෙත් නැහැ. ඒවට අපි කියන්නේ මේ කවුරු හරි උත්තර දෙනවා නම් හොඳයි සමහර ලාවට. මොකද මේ සූත්‍ර පිටකයෙන් කියනවා වගේ මේක අහන් ඉඳලා අවසානයේ ප්‍රශ්නයක් ඇහුවම තේරෙන්නේ නැහැ. අභිධර්මයේ ඒ වෙලාවට තිබෙනවා මේ තාක්ෂණික පද ටිකක් තියෙන හින්දා මම හිතනවා අපි මොනවද ඒවට කියන්නේ ගිය සතිය අපි කතා කරේ මොන චිත්ත ගැනද? ගිය සතිය නෙමෙයි ඊට උඩින් සතිය. ගිය සතිය අපි කතා කරේ චිත්ත වීති ගැන. ඊට උඩින් සතිය අපි කතා කළා මොනවා ගැනද? හේතු නැති සිත් වර්ගයක්. හේතු නැති සිත් කියන්නේ. හේතු කියන්නේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන ඒවා. ඒකට ඒකක්වත් නැති, ඒ හයම නැති සිත් තිබෙනවා. චිත්ත තිබෙනවා. අපි වල කියන්නේ අහේතුක සිත්. අහේතුක චිත්ත. එතකොට අපි ඒවා කීයක් තියෙනවා කියලා කිව්වද? අහේතුක චිත්ත 18ක්. 18ක් තියෙනවා. එතකොට දැන් වෙනස මොකද්ද? අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් අපි මේ ජීවිතේ අකුසලයක් කරන්නේ මේ 12න් එකක් හරහා. අද අපිට කතා කරන්න තිබෙන්නේ කුසල් සිත් ගැන. ඒ කියන්නේ අපි කරන සෑම කුසලයක්ම මෙන්න මේ චිත්තයක් කරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ බඳු කුසල් සිත් තිබෙනවා 27ක්. එයින් අපට අදාළ වෙන්නේ 16ක් පමණයි. ඒ කියන්නේ 8ක් තිබෙනවා කුසල් කරනකොට ඇති වෙන සිත්. ඒ වගේම තව 8ක් තිබෙනවා අපි ගියාත්මවල කරපු කුසල් වල අර මේ කුසල් චිත්තවලම විපාක. චිත්ත 8ක් තිබෙනවා. තව 8ක් තිබෙනවා රහතන් වහන්සේලා හොඳ වැඩ කරනකොට නැත්නම් උන්වහන්සේලාගේ සිතිවිලි 8ක් කතා කරනවා. මොකද රහතන් වහන්සේ කුසල් අකුසල් දෙකම රැස් කරන්නේ නැහැ. උන්වහන්සේලාට අනුව කුසලුත් ප්‍රශ්න අකුසලුත් ප්‍රශ්න සංසාර ගමනට එකතු වෙන නිසා. එතකොට මෙහි තිබෙන කාරණාවක් අපිට හිතන්න අපි දන්නවා මේ අහේතුක චිත්තවල 15ක් තිබෙනවා. මුල් 15. ඒක අපි කියන්නේ අහේතුක අකුසල සහ අහේතුක කුසල කියලා. අහේතුක අකුසල 7ක් තිබෙනවා. චිත්ත 7ක්. අහේතුක කුසල 8ක් තිබෙනවා. මේවා මේ ගිය ආත්මවල චිත්ත. අත වශයෙන්ම අපේ මේ ජීවිතේ ඉපදෙන අවස්ථාවට චුති චිත්ත පරණ ජීවිතේ මරණ අවස්ථාවේ මේ ජීවිතේ උපදින අවස්ථාවේ පටිසන්ධි චිත්තය ඉපදුනයින් පස්සේ දැන් තියෙන භවංග චිත්තේ තුනටම බලපාන සිත් තමයි ඒවා. විශේෂයෙන් මේකේ තියෙන චක්කුසෝත ගාන ජීවපා කාය කියන ඒවත් ඒ වගේම අර උපේක්ඛා සහගත සම්තිරණ කියලා තියෙන චිත්තයක්. අකුසලටත් තියෙනවා කුසලටත් තියෙනවා. ඒක ඔක්කොම විපාකසෙත්. ඒතර කෙනෙක් ඇහුවොත් මේ තුන කොහොමද වෙනස්ව හඳුනාගන්නේ කියලා
අකුසල චිත්ත 12 කියන්නේ අපි අකුසල් මේ ජීවිතේ අකුසල් කරනකොට අපට එන චිත්ත 12යි තියෙන. ඊට වඩා ඇති වෙන්නේ නැහැ. ඒතර කුසල් මහා කුසල චිත්ත අපි කියන්නේ ඒකට කාම සෝබන කියලා වශයෙන්. කාම සෝබන කියන්නේ කාමාවචර ලෝකේ කාම භූමියේ. ඒ කියන්නේ කාම භූමිය කිව්වයින් පස්සේ අපාය 4යි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. ඒතර එතන තිබෙනවා 11. භූමිය 11. මේ සත්වයන්ට ඇතිවෙන හොඳ සිතිවිලි, කුසල් සිතිවිලි තමයි මේ කියන්නේ මේකේ තුනක් තිබෙනවා. එකක් මේ ජීවිතයේ මේ මොහොතේ අපි කරගන්න ඒවා. ඒ වගේම පරණ ජීවිතවල සහ මේ ජීවිතේ කරගත් ඒවා විපාක වශයෙන් අපට කුසල ලැබෙනවා 8ක්. ඒ වගේම අපට අදාළ නොවන රහතන් වහන්සේලා බුදුරු ඒ අයට ඒ අයගේ ක්‍රියාවන් කුසල වෙන්නෙත් නැහැ, අකුසල වෙන්නෙත් නැහැ. හරිම හොඳයි ඒක තේරුම් ගන්න තැන. ඒතර අතන අහේතුකවල එතන තියෙනවානේ කුසල අකුසල දෙකක්. ඒ දෙක කොහෙටද බලපාන්නේ? අපේ මේ චක්කු විඥාන, සෝත ගාන જીවහා කාය විඥාන වලට. ඒවා බලපානවා. එක පැත්තකින් මොකද අපි මේ තැන්වලදී අපි කියවනේ විඥානන මාත්‍රයක් කියලා නේද? විඥානය කියන්නේ විඥානන මාත්‍රයක් නේ. විඥානේ වඩන්න පුළුවන්. විඥානේ වඩන්න පුළුවන්ද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. චක්කු සෝත ගාන જીවහා කාය මේවා වඩන්න පුළුවන්ද අපිට? පුළුවන්ද? බෑ. ඒවා වඩන්න බෑ. ඒවා ස්වයංක්‍රීයව අපේ ඇති වෙන ඒවා. මොකද්ද අපට වඩන්න පුළුවන්? ප්‍රඥාවයි. ප්‍රඥාව පමණයි අපට වඩන්න පුළුවන්. වැඩි යුතු වන්නේ. මොකද අනිත් පැත්තෙන් අවිද්‍යාව ඉබේට වැඩිලා තියෙනවා. එහෙම නේද? අවිද්‍යාව වැඩිගෙන යනවා දිගට. ඒක මොකොත් කරන්න දෙයක් නෑ. නමුත් විඥානේ තියෙන විඥානන මාත්‍රය, දැනීම් මාත්‍රයක් පමණයි. දැන් ඒකේ අර තියෙන අපේ ජීවිතේ අපි කොහොමද දැනගන්නේ අහේතුක සිත් අපට එදෙනවා කියලා. මේ චක්කු විඥානට කුසල් අකුසල් ඇති කරගන්න කලින් අපට එනවනේ වේදනාව. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් දැක්කම අපිට නිකන් දැනෙනවනේ. දැන් මට ලස්සන රූපයක් මම උත්සාහ කරේ නැහැ. ඒ අහේතුක චිත්තවල නිසා. ඒ නිසා මේ වගේ අපි දැනගමු. නිසා දැන් අපි අද කාම සෝබන චිත්තවලට යමු. හැටියට. මම හිතනවා මම කියපු ටික තේරුණා කියලා. මොකද ඒ හැඳින්වීම අවශ්‍යයි. දැන්ට යන කලින්. දැන් මම කිව්වා කලින් මේ කාමසෝබන චිත්ත කියන්නේ කාම ලෝකේ ඉන්න අයට පහළ වෙන සිත්. ඒතර මෙතන කවුද ඉන්නේ? කවුද මෙතන ඉන්නේ ඉස්සෙල්ලාම? අපායේ ඉන්න කට්ටිය ඉන්නවා. කවුද ඒ කට්ටිය? නරකය, තිරිසන්, പ്രേත, අසුර කියන ඒවා. දැන් නරකය කිව්වයින් පස්සේ මොකද්ද මේ නරකය කියලා කියන්නේ? කවුරු හරි කියන්න බෑ නරකය කියන්නේ මොකක්ද? දැක්කා යන්න වෙන මේක දිහා බලා ගන්න. නරකය කියන්නේ මොකක්ද? අපාය 4ක් තියෙනවානේ. මේ අපායයි නරකය කියන්නේ දෙකක්. එතකොට අපාය කියන්නේ මේ දුගති වලට කියන පොදු නාමය. එතකොට නරකය කියන්නේ ඒකේ පළවෙනි එක. නරක කීයක් තිබෙනවද? අවිචි මහ නරක. අපායවල කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන අපායවල. නරක තිබෙනවා වර්ග දෙකකට. ඒ කියන්නේ උෂ්ණ නරක තියෙනවා. ඒ වගේම හීතල නරක තියෙනවා. අපි කියන hot hells and cold hells. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට දන්නේ ඔය උෂ්ණ වැඩි නරක. මොනවද ඒවා? සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචි. ඕවා උෂ්ණය අධික අපාය. ඉතින් අර අවීචිය තමයි මේකේ තියෙන බරපතලම තැන. එතකොට තව තියෙනවා හහව හුහුව ඒ වගේ හීතල අපාය. ඒක කොහෙද තියෙනවද දන්නේ නැහැ. හීත රටක තියෙන්න පුළුවන් සමහරලාට. හීත ස්ථානවල. ඒවා ඉන්න සත්තු හීතලට මැරෙන කට්ටිය. හහව කියන්නේ අර shivering cold එක. ඒ වගේ. ඒ නිසා මේ නරකය කියන්නේ අන්න එහෙම 16 ආකාරයකට බෙදෙනවා. ඊළඟට තිරච්ඡානයෝ. තිරච්ඡානයෝනි කියන්නේ තිරිසන් ලෝකේ. හරහට යන සත්තු. කෙලින් යන්න බැරියයි. එතන ඒගොල්ලෝ ගොඩාක් අය ඉන්නවා මේ ලෝකේ. ඊළඟට නරකය, තිරච්ඡානය, තිරිසන් ලෝක. ඊළඟට പ്രേත විසය. പ്രേත විසය කියන්නේ ඒත් කොටස් 4ක් තියෙනවානේ. නිජ්ජාම තන්හික, කුප්පිපාස, පංසු පිසාච, පරදත්තූපචී. ඒ කියන්නේ പ്രേත කොටස් 4ක්. අපි දන්නවා මේ නිජ්ජාම තන්හික කියන්නේ
සඳහන් වෙනවා. ඒ කට්ටිය දිහා බලන්න ඕන දිරච්ච දේවල් හරහා. පිලිසිච්ච දව වගේ හරහා බලපු අවස්ථා තිබෙනවා. ඒක පේන්නේ නැහැ. කුප්පිපාස කියන්නේ මේ ගඟක් ළඟට ගියොත් එයාලට ඒක ගන්න වෙන්නේ රුධිරය වගේ, ලේ වගේ. එතකොට ඒගලන් යැපෙන්නේ ගොඩක් අපිරිසුදු දේවල්. කුප්පිපාස, සාපිපාසෙන් යැපෙලා ඒ වගේ ඉන්න අය. ඊළඟට පරදත්තූපජීවි. ඒ කට්ටිය තමයි අර දැන් මැරෙන ඔක්කොමයටත් අපි කියන්නේ ප්‍රේතයෝ කියලා නේද? එහෙම නේද කියන්නේ? අපි කවුරු හරි මැරුණාම අපිට කියන්නේ ප්‍රේත කියලා. එතන ඒ ප්‍රේත කියන්නේ පරදත්තූපජීවි කියන අදහස. පරදත්තූපජීවි කියන්නේ මැරුණයින් පස්සේ සමහර වෙලාවට අපි නරක තැනක උප්පත්තිය ගන්න කලින්, හරි හොඳ තැනක උප්පත්තිය ගන්න කලින් අපි පරදත්තූපජීවි නැත්නම් පින් අවශ්‍ය තැනකට යන්න පුළුවන්. ඒ තැන ප්‍රේත යෝනියක් පරදත්තූපජීවි කියලා කියනවා. ඒ වැඩි කලක් හදන්නේ නැහැ. නිකන් අපි ට්‍රාන්සිට් එකක් කියනකො එයාපෝට් එකේ. ඊළඟට පංසුපිසාච. ඒකත් අර නිජ්ජාමතන් කියන වගේ ප්‍රේත විශ්යක්. දැන් ඔන්න නරකයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ. නරකයේ 16යි, තිරිසන් ලෝකයේ වර්ග ගොඩක් තියෙනවා. අපි තිරිසන් කියමු. ප්‍රේත විශේෂ තියෙනවා කොටස් 4ක්. ඊළඟට නරක, තිරිසන්, ප්‍රේත, අසුර. අසුර කියන්නේ කාටද? අසුර කියලා කියන්නේ මිනිස්සුන්ට වඩා බල සම්පන්න කට්ටියක් අත් වශයෙන්. මේ මනුෂ්‍ය වර්ගයට වඩා බල සම්පන්න කට්ටිය. මේගොල්ලෝ කොහේ හිටියා කියලාද කියන්නේ සාමාන්‍යයෙන්? සාගරේ. මේගොල්ලන්ගේ අතීත කතාව ගත්තොත් කොහෙද මේගොල්ලෝ මුලින් හිටියේ? මම ටිකක් මෙහාට යනවා ටිකක් වැඩි විස්තර කියන්න අපේ අදාළ තැනින් මම මේ උත්සාහ කරන්නේ මේ කියලා දෙන්න මේ කවුද මේ කියලා මේ සිත් පහළ වෙන්නේ කාටද කියලා අත් වශයෙන්. මේ අසුරයෝ සාමාන්‍යයෙන් දැන් කියන්නේ මේ මහා මේරු පර්වතයේනේ මේ බෞද්ධ ක්‍රමයට අපි කියන්නේ මේ සත්වයෝ ඉන්න තැන් දෙවි ලෝක බ්‍රහ්ම ලෝක අරමෙව. දැන් ඒකේ ඒගොල්ලෝ යට දැන් ඉන්නවා කියන්නේ මිනිසුන්ටත් යට. ඒතරේ කියනවා මේ අසුරයෝ මුල් කාලේ ජීවත් වුණේ කොහෙද? තවතිසා. තාවතින්සේ ජීවත් වුණේ සක්‍රයා සමග. නමුත් ඒගොල්ලෝ මේ ගණ්ඩපාන කියලා එකක් බීලා මත් වුණා. සක්‍රයට එපා වුණා කියලා කියනවා. සක්‍රයා මේ කට්ටිය එළෙව්වා කියලා තමයි කියන්නේ. ඊට තාවතින්සේ මේගොල්ලෝ පල්ලෙහාට ගත්තා. මිනිස්සුන්ගෙනුත් පල්ලෙහාට. වැඩිපුර බොන්න ගිහින්. ගණ්ඩපාන. නමුත් මේගොල්ලෝ මිනිස්සුන්ට වඩා බල සම්පන්න කියලා කියනවා. මේ අසුර. හැබැයි හරීම ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කේන්තියෙන් ඉන්න කට්ටියක් කියලා තමයි කියන්නේ. එතකොට මේ අසුරය මතකත් ඇති අසුර යුද්ධෙකුත් තිබුණානේ. දෙවිවරු සහ ඒ අසුරයෝ අතර සටනක් අපි දජග්ග සූත්‍රය අපි කියවන්නේ. එහෙනම් ඔන්න ඔතන හතරයි. ඊළඟ මනුෂ්‍යයෝ ඉන්න තැන. අපිට කියන්න බෑ පෘථුවිය කියලා මනුෂ්‍යයෝ ඉන්න තැන. ඊළඟට දිව්‍ය ලෝක 6. මොනවද ඒවා? චාතුම් මහරජිකේ, යාමය, තාවතින්සේ, තුසිතේ, නිම්මාංගවති, පරිණිත වසෝ. දැන් මෙන්න මේ කට්ටියට පහළ වෙන සිත් තමයි මේවා ඉන්න කට්ටියට පහළ වෙන සිත් තමයි අපි කියන්නේ කාමාවචර සිත් කියලා. මොනවද කියන්නේ? කොහොමද කියන්නේ එයාට පහළ වෙන සිත් වලට? කාමාවචර සිත්. එතකොට රූප ලෝක අරූප ලෝක වල ඉන්න අයට පහළ වෙන සිත් වලට අපි කියනවා ඒවා රූප කට්ටිය කියනවා රූපාවචර චිත්ත. අරූප ලෝක වල පහළ වෙන ඒවට කියනවා අරූපාවචර චිත්ත. දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට මේ ලෝකේ ඉඳලා දැන් රූප ධානය උපදවා ගත්ත කට්ටියට මොකද්ද? මේ ලෝකේ ඉඳලා අරූප يعني කාමාවචර ලෝකේ ඉඳලා අරූප ධානය රූප ධානය උපදවා ගත්ත කට්ටිය ඒගොල්ලෝ මොකද්ද? ඒගොල්ලන්ගේ කය කාමාවචරයි, හිත රූපාවචර හෝ අරූපාවචර. පැහැදිලි නේද? ඒගොල්ලෝ මේ කාමාවචර ලෝකෙ ඉන්නේ. නමුත් හිත තියෙන්නේ රූපාවචර ලෝකේ. නැත්තම් අරූපාවචර ලෝකේ. රූපාවචර කියන්නේ ලෝක දාන ගොඩක් බ්‍රහ්ම ලෝක ඒවයි. ඒ වගේම මේකේ තව පිරිසක් ඉන්නවා මේ ලෝකෙ මිදිච්ච පිරිස. සංස්කාර වලින් මිදිච්ච පිරිස. අපි කියනවා ලෝකෝත්තර රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සර්වඥයන් වහන්සේලා. ඒ අයට පහළ වෙන්නේ ලෝකෝත්තර සිත්. මාර්ගසිත 4යි, ඵලසිත 4යි. ඒගොල්ලන්ගේ ගතකාමාවචරයි, හිත ලෝකෝත්තරයි. දැන් ඔන්න අදහසක් තියෙනවා නේද? මොකද්ද වෙන්නේ යන්නේ කියලා අදහසක් තියෙනවා. දැන් බලමු. දැන් මෙන්න මෙහෙම ඊළඟට එනවා. මේ සිත් තිබෙනවනේ කීයක් තිබෙනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. මේ සිත් 89ක් හෝ අපි කියන 89ක් 121ක් කියලා සමහරලාට කියනවා. ඒක ඉතින් අර ලෝකෝත්තර සිතයි 40ක් කරාගෙන
නමුත් 89ක් කියලා ඒ සාමාන්‍යයෙන් කතා කරන්නේ. මේ සිත්වල බෙදීමක් තිබෙනවා සෝබන චිත්ත සහ අසෝබන චිත්ත කියලා සියලු සිත් සම්බන්ධව දෙකකට බෙදෙනවා. මොකද මේ සෝබන චිත්ත කියන්නේ? සෝබන කියන්නේ ලස්සන කරන. චිත්තය ලස්සන කරන චිත්තය. ඒ වගේම අසෝබන චිත්ත කියන්නේ චිත්තය අවලස්සන කරන චිත්තය. අපි පැහැදිලිවම ගමු. සෝබන කියලා කියන්නේ මේ කාම සෝබන. දැන් අද අපි කතා කරන කාමාවචර ලෝකෙ පහළ වෙන මේ සිත් 24යි. රූපාවචර ලෝකෙ පහළ වෙන සිත් කීයක් තිබෙනවද? 15යි. අරූපාවචර ලෝකෙ පහළ වෙන සිත් 12යි. ලෝකෝත්තර ඒ මට්ටම තුල පහළ වෙන සිත් කීයද? 8යි. ඒවා සිත ලස්සන කරන මේ චිත්තයන්. ලස්සන චිත්තයන්. ඒ වගේම ඉතුරු වෙනවා කාමාවචර ලෝකෙ පහළ වෙන අකුසල් සිත් 12යි ඉතුරු වුණා. ඒ වගේම අහේතුක චිත්ත 18ක් ඉතුරු වුණා. අපි ඒවට කියනවා අසෝබන චිත්ත කියලා. දැන් කෙනෙක් අහයි ඇයි මේ අහේතුකවල තියෙනවනේ කුසල් සිත්? නෑ. අහේතුකයේ කියන ඒවා කොහොමත් අවලස්සනයි. මොකද අහේතුක කියන්නේ හේතුවක් නෑනේ. ලෝභත් නෑ, දෝසත් නෑ, මෝහත් නෑ, අලෝභත් නෑ, අදෝසත් නෑ, අමෝහත්. ඒතර ඒවා අවලස්සන චිත්ත. හරි. අපි දැන් අන්න එතනින් ඉස්සරහට යමු. මෙන්න මේක ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා එක්කෝ කියලා හිතන් ඉන්නවා. අපි මුලින් බලමු මොකද්ද මේ කියලා. ත්‍රි හේතුක සහ ද්වි හේතුක ભેදය. මේක අභිධර්මයේ ගොඩාක් කතා කරන එක. මොකද්ද මේ ත්‍රි හේතුක? මොකද්ද මේ ද්වි හේතුක? මේක අකුසල් වලටත් අදාළයි, කුසල් වලටත් අදාළයි. කොහොමද අදාළ වෙන්නේ? අපි දන්නවා අකුසල් වලට තිබෙනවා ඒක හේතුක හෝ ද්වි හේතුක ભેදයක්. ඒ කියන්නේ අකුසල් ගත්තොත් අකුසල් සිත් 12ක් තියෙනවානේ. ඒ අකුසල් සිත් 12 එක්කෝ ඒක හේතුකයි එක්කෝ ද්වි හේතුකයි. අකුසල චිත්ත 12 කවදාක්වත් ත්‍රි හේතුක වෙන්නේ නැහැ. එක්ක ලෝභය මුල් වෙනවා, එක්ක දෝෂය මුල් වෙනවා, එක්ක ලෝභ දෝෂ මුල් වෙනවා. හරි? ඒතරේවා ඒක හේතුක හෝ ද්වි හේතුක වෙන්නේ. කියන්නේ මැරෙන්න පුළුවන්. කෙනෙක් අකුසල චිත්තයක් අර මං කියවනේ උපේක්ඛා සහගත අකුසල උපේක්ඛා සහගත සම්තීරණ චිත්තයකට ඒක හේතුක අකුසල් සිතක් හෝ ද්වි හේතුක අකුසල් සිතක් ආවොත් එයා මරණයටපත් වෙන්න පුළුවන් ඒ හරහා. හැබැයි කුසල පැත්ත ගත්තොත් කුසල සහේතුකයි. ඒතර කුසල පක්ෂයේ දැන් අද අපි කතා කරන චිත්තවල අපිට තියෙනවා ඒක හේතුක ભેදේ නැහැ. ද්වි හේතුක හෝ ත්‍රි හේතුක කියන ભેදය තමයි කුසල චිත්තයන්ගේ තිබෙන්නේ. ඒ කියන්නේ ද්වි හේතුක වෙන්නේ එක්කෝ අලෝභ සහ අදෝස මුල් වෙලා ත්‍රි හේතුක වෙනවා අලෝභ අදෝස අමෝහ තුනම මුල් වෙලා. දැන් මේක අඳුර ගන්න ලේසි. මේ සිත්තල ඔබට අද විශේෂයෙන් අඳුර ගන්න වචන දෙකක් තියෙනවා. ඥාන සම්පයුක්ත, ඥාන විප්පයුක්ත. දැන් ගොඩක් කට්ටිය මේක නිකන් පරිවර්තනය කරනවා ඥානය ඇතුව ඥානෙ නැතුව කියලා. තේරෙන්නේ නැහැ එහෙම කිව්වට. මේ ඥාන සම්පයුක්ත කියන්නේ මොකක්ද? ත්‍රි හේතුක සිත. කියන්නේ ප්‍රඥාව තියෙන සිත. ලෞකික ලෝකේ ප්‍රඥාව තියෙන සිත් වලට අපි කියනවා කුසල් සිත් වලට ඥාන සම්පයුක්ත කියලා. මේවා තියෙනවා මහා කුසල සිත් වල 4ක් තියෙනවා, මහා විපාක සිත් වල 4ක් තියෙනවා, මහා කිරිය චිත්ත වල 4ක් තියෙනවා. එතකොට ඥාන සම්පයුක්ත. ඒ කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන පෘථග්ජන අපි සිත් 4යි කරන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ කරන ඒවා ගියාත්මවල මේ ජීවිතේ මුල කරලා තියෙන්නේ 4යි. රහතන් වහන්සේලා කරන්නේ 4යි. රහතන් වහන්සේලාට ප්‍රඥාව නැහැ සමහර වෙලාවට. ඒක දැනන් නැහැ ගොඩක් කට්ටිය. සමහරලාට ඒ කට්ටියට ප්‍රඥාව නැහැ. ඇයි ඒගොල්ලන්ට ප්‍රඥාව පහළ වෙන්නේ බණ කියනකොට, ධර්මයේ සාකච්ඡා කරනකොට, භාවනා කරනකොට. එහෙම නැති අවස්ථාවල ප්‍රඥාව නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ සමහර සිත් තියෙනවා ඥාන විප්‍රයුක්ත. අපි අර කතා කරන්නේ. එහෙනම් තේරුම් ගන්න මේ වෙලාවේ අකුසල් සිත් වල තිබෙන්නේ ඒක හේතුක හෝ ද්වි හේතුක වේ. පමණ. ත්‍රි හේතුකයක් නැහැ ඒගොල්ලෝ. වෙන්නේ අකුසල් කරනකොට අපි කාට කරපුවට උන. කුසල් කරනකොට ඒක හේතු කතාවක් නැහැ. එක්ක ද්වි හේතුක, එක්ක ත්‍රි හේතුක. පැහැදිලිද? එහෙනම් එහෙම ගත්තොත් ඒක අපි අඳුන ගන්නවා මේකෙදි විශේෂයෙන්ම කුසල් වලදී ඥාන සම්පයුක්ත නම් අපේ හිත එක ත්‍රි හේතුකයි ප්‍රඥාව තුනයි බඳු ඒවා 12ක් තියෙනවා. 4 4 3ක් 12. ඥාන විප්පයුක්ත නම් ඒ කියන්නේ ද්වි හේතුකව කරපු කුසලයක් විපාකයක් ක්‍රියාවක් ඒවා අපි කියන්නේ අලෝභ අදෝස මුල් වෙලා කරපු සිතක්. අන්නේ ඒකත් පොඩ්ඩක්
දැනගන්න අපි ඉස්සරහට තව පොඩ්ඩක් මේක විස්තරාත්මකව කතා කරමු. දැන් මේ පේනවනේ කාමසෝබන චිත්ත 24යි මෙතනින් 8ක් දැන් කරන ඒවා 8ක් කරපුවා 8ක් රහතන් වහන්සේලා කරන. අපිට මේකේ අපි සැලකිලිමත් වෙන්නේ මෙන්න මේ දෙක පිළිබඳව. විශේෂයෙන්ම මෙන්න මේක පිළිබඳව. පළවෙනි එක මේකත් කරලා ඉවරනේ. දැන් මේකේ එන්නේ මේ කරපුවා. දැනට කරන්නේ මහා කුසල චිත්තාට ඊළඟට මහා පෙර මේ ජීවිතේ පරණ කාලේ පෙර ජීවිතවලත් කරපු මහා කුසල චිත්තවල විපාක එන්නේ මහා විපාක චිත්ත 8ක් පස්සේ. අපිට ඉතින් නවත්තන්න බෑ. අපි මෙතන තමයි අපි ගොඩාක් සැලකිලිමත් වෙන්නේ මහා කුසල චිත්ත 8. දැන් පොඩි සැක ටිකක් ඉස්සරහට තියෙනවා. මම එක සැකයක් පොඩි ඉංගියක් දෙන්නම්. කෙනෙක් හිතයි දැන් මෙයා මේ මහා කුසල චිත්ත කියන්නේ මහා එහෙම ගන්න නෙමෙයි තියෙන්නේ. මේක තියෙන වෙන කතාවක්. බලමු අපි ඒක. අපි ඉස්සෙල්ලාම අපි අට අඳුරගනිමුකෝ මහා කුසල චිත්තාට. මේක පහසුයි. අපි මෙහෙම මම හැම වෙලාවෙම කියන්නේ සෝමනස්සනම් සතුටින් කරන්නේ. හරිද? මේ හතර මුල් හතර සතුටින්. මේක ලෝභෙත් තිබුණානේ. ඊළඟට ඥාන සම්පයුත්ත නම් මේ දෙක ප්‍රඥාව සහිත කියන්නේ අලෝභ අදෝස සම එකතු වෙච්ච. ඥාන විප්‍රයුක්ත නම් අලෝභ අදෝස පමණයි. හරිද? ප්‍රඥාව නෑ එතන. ඒ කියන්නේ ඔබ සමහර වෙලාවට සතුටින් ප්‍රඥාව නැතුව පින්කම් කරනවා. එහෙම කරනවා? ඔව්. ඇයි මේ දානීය අරමය පූජා කරලා ඊළඟ භව වලට යන්න උත්සාහ කරන්නේ? ඒ මොකක්ද ඒ අවස්ථාව? ප්‍රඥාවද? නෑ. සංස්කාර මාත්‍රයකට හරි කවුරු හරි කැමති වෙනවා නම් ඒක ප්‍රඥාව නෙමෙයි. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. එතකොට දැන් මෙතන ඥාන විප්‍රයුක්ත වෙන්නේ සමහරු සතුටින් ප්‍රඥාව නැතුව හැබැයි අලෝභ අදෝස එකතු කරලා පින්කම් කරනවා. අනේ කාන්නේ මෙතන. ඊළඟට සමහර අවස්ථා තියෙනවා ඔබට සතුටකුත් නැහැ, දුකකුත් නැහැ, මධ්‍යස්ථ වේදනාවක් තිබෙන. හැබැයි ඒ වෙලාවට ප්‍රඥාව ඇති කරගෙන වැඩි කරනවා. ඒ කියන්නේ ඥාන සම්පයුක්තව ඒ කටයුත්ත කරනවා. මෙතන මම මේක කියන්න බෑ මේ අසංකාරික සසංකාරික දෙවි ඔබ කැමැත්තෙන්ම කරන ඒවා අනික් කට්ටිය උත්සාහ කළා මොකද දෙයක් කරන්න කියලා. එතන දැන් මේකේ බලවත් වෙන්නේ මේ පළවෙනි සිත. මේක තමයි අපි ඇති කරගන්න කුසල් කරන්න කියන්නේ. සතුටින් ප්‍රඥාව සහිත කියන අලෝභ අදෝ සමෝහ කියන ත්‍රි හේතුක විදියට අනිත්‍ය පොළඹවන්න ඕනේ නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ. අපි කැමැත්තෙන් කුසලයක් කරනවා. ඒක තමයි ඉහළම කුසල චිත්තය කියලා කියන්නේ. ඒ සමහරුන්ට ඕක බෑ. සමහරුන්ට ඒක බැරි වෙනකොට තව කට්ටිය ගවිලා කිව්නේ අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න භාවනා කරන්න දානේ පූජා කරන්නේ. ඒතර අන්න මේ දෙවෙනි එකට බහින්න. එතන ටිකක් අඩුයි. හැබැයි ඒත් කුසල චිත්තයක්. තවත් සමහර වෙලාවට ඔන්න ප්‍රඥාවක් නැති වෙලා. ඥාන විප්‍රයුක්ත තුන්වෙනි. ප්‍රඥාවත් අවුත් වෙලා මෙතනදී. හැබැයි සොම්නසින් අලෝභ දෝෂ දෙක තියාගෙන කැමැත්තෙන් කරනවා. හැබැයි මෝහය තියෙනවා. සංසාරයට යන්න බලනවා. දෙවියෙක් වෙන්න බලනවා. අනාගතයට යන්න බලනවා. හතරවෙනි අවස්ථාව සතුටින් ප්‍රඥාව අවුට් කරාගෙන කියන අමෝහය නැහැ. අලෝභ දෝෂ විතරයි තියෙන්නේ. හැබැයි තවත් කට්ටිය උත්සාහ කරවල තමයි මේ වෙලේ හොඳ වැඩේ කරන්නේ. පස්වෙනි අවස්ථාව සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ, මධ්‍යස්ථයි. මොනවා හරි ප්‍රශ්නයක් එක්ක මොනවා හරි පූජා කරන්න ගියාම පූජා කරන වස්තුවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පූජා බාර ගන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? සතුටකුත් නැහැ, දුකකුත් නැහැ, මැද ඉඳගෙන. හැබැයි ප්‍රඥාව තියෙනවා. අලෝභ දෝෂ සමූහ තුන ඇතුවයි වැඩේ කරන්නේ. කාගේවත් උදව්වකිනුත් නෙමෙයි. Taman තනියි. ඊළඟට මේ හයවෙනි අවස්ථාවේදී සතුටක් දුකක් ඇත්තෙත් නෑ. ඒ ප්‍රඥාව ඇති කරගෙන හැබැයි කවුරු හරි කියන්න ඕනේ. මේවා මෙන්න මේ වැඩේ කරන්න. දානි පූජා කරන්න, භාවනා කරන්න. මේ පොත් ටික කියපන්. මෙන්න මේ විදිහට වැඩ කරන්න. ඊළඟට හත්වෙනි අවස්ථාව සතුටකුත් නෑ, දුකකුත් නෑ, මැද අවස්ථාවේ ඉඳගෙන හැබැයි ප්‍රඥාව අවුත් වෙලා තියෙනවා. අලෝභ දෝෂ විතරයි තියෙන්නේ. අමෝහය තියෙන්නේ. අයින් වෙලා තමන් තනියෙන් කරනවා ඉතින්. කුසලයේ කරනවා. අවසාන අවස්ථාවේ සපත් දුකක් නැති මැද තැනක ඉඳගෙන ප්‍රඥාවක් ඇත්තෙත් නැහැ. හැබැයි අනිත් අයගේ බලපෑමෙන් ඒ කුසලෙ කරනවා. දැන් බලන්න මේ අට අපි ගාව නැද්ද එක වෙලාවට? අපි ගාව දවසේ අවුරුද්දක් ගත්තොත්, දවසක් ගත්තොත්, මාසයක් ගත්තොත් මේ අපි කරන කුසල් ටික මේ අටට දාලා නේද බලන්න පුළුවන්. තේරෙනව නේද? අන්න. ඒතර අපේ මේ කුසල් සිත හැදෙන්නේ මෙන්න මෙහෙමයි. කියන්නේ ඒක සමස්තයක් වශයෙන් අපිට දකින්න පුළුවන් මේ ආකාරයට. ඒ නිසා සෝමනස්ස කියන සතුට, ඥාන සම්පයුක්ත කියන්නේ ත්‍රි හේතුක කරන, ඒ කියන්නේ ප්‍රඥාව සහිතව, අසංකාරික කියන්නේ තමන් සෝත්සාහයෙන් කරන එක.
ඊළඟට මෙතන ඥාන විප්‍රයුක්ත කියන්නේ ප්‍රඥාව නැහැ. හැබැයි අලෝභ දෝෂ තියෙන හේතුකයි. මෙතන අනුන්ගේ බලපෑම සහ අනුන්ගේ බලපෑමක් නැතුව. මෙතන උපේක්ඛා කියලා කියන්නේ සතුට දුක නැහැ. මැද ඉඳගෙන හැබැයි ප්‍රඥාව තියෙනවා. අනුන්ගේ තමන්ගේ උත්සාහයෙන්. ඒ වගේ අපිට ගන්න පුළුවන්. හොඳයි. දැන් පොඩි විස්තරයක් මම මේක ලිව්වේ කියනකට පොඩ්ඩක් ස්ලයිඩ් එකක් කට්ටි බලන නිසා. මෙහි මහා කුසල ලෙස නම් කර ඇත්තේ මේවා උතුම් කුසල 8 වශයෙන් නොවේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ අර කියන්නේ අටින පිරිංගම අටපිරිකර ඒ වගේ හොයනවනේ සමහරු මේක එහෙම නෙමෙයි. මේක කියන්නේ කාම ලෝකේ ජීවත් වෙන පිරිස ඉන්නවනේ. අපාය හතර ඉන්න කාණ්ඩේ, අපි දිව්‍ය ලෝක ඉන්න කාණ්ඩේ. මෙන්න මේ කට්ටිය මේ 8 එක විදියකට කරන්නේ නැහැ. දැන් දෙවි කෙනෙක් මේ 8 කරන්නේ වෙන විදියකට. අපායේ ඉන්න කට්ටියටත් ඇයි කරන්න බැරි? සත්තුන්ට බැරිද මේ ඇති කරගන්න? පුළුවන්. සත්තුන්ට පුළුවන්ද මේ කුසල් සිතක් ඇති කරගන්න? මම ප්‍රශ්නයක් අහන්නේ කායෙන් හරි. තිරිසන් සතෙකුට පුළුවන්ද මහා කුසල චිත්තයක් ඇති කරගන්න? පුළුවන්ද? බෑ. බෑ. බෑ නෙමෙයි ඔව් පුළුවන්. හැබැයි අමාරු. අපි අහලා නැද්ද මණ්ඩුකේ ගෙම්බෙක් ට බණ අහන්න හම්බෙලා එයා සුගතිගාමි වුණා කියලා දෙවියෙක් වුණා කියලා අහලා නැද්ද? කිරිවවුලන් 500ක් සෝවාන් වුණා කියලා අපි අහලා නැද්ද? ඒතර පිරිත් එහෙම අහන තැනක සුනකෙක් ඉන්නවා නම් එයාට කිසිම සද්දයක් ඇහෙන්නේ නැත්නම් ඒක විතරක් නම් ඇහෙන්නේ. ඒකට එයා යම්කිසි අවධානයක් එයා යොමු කරාගත්තොත් හදිසියෙ හරි එයාට කුසල චිත්තයක් පහළ වෙන්නේ නැද්ද? හැබැයි හරිමම මම උදාහරණයක් කියන්නේ බල්ලෙක් අපි ගමු. බල්ලෙක් ඉන්නවා. බල්ලා දන්නවද පටිච්චසමුප්පාදේ? දන්නවද? නෑ. බල්ලා පටිච්චසමුප්පාදේ දන්නවද? නෑ. බල්ලා පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ. හැබැයි බල්ලා ඉපදලා තියෙන්නේ බල්ලෙක් කියලා තියෙන පටිච්චසමුප්පාදේ නිසාද? ඔව්. එහෙමයි. බල්ලා බල්ලෙක් වෙලා තියෙන පටිච්චසමුප්පාදේ නිසාද? එහෙමයි. ඔව්. ඔව්. බල්ලා නැවතත් උපදින පටිච්චසමුප්පාදේ නිසාද? ඔව්. ඔව්. එහෙනම් බල්ලට තේරෙන්නේ නැති පටිච්චසමුප්පාදේ අපට තේරෙන්න පුළුවන්. එයාට තියෙන බොහොම අඩු ස්වරූපය. හැබැයි එයා මැරෙනකොට එයා ගියාත්ම කරපු එකක් ඉන්නත් පුළුවන් එයාට. හැබැයි ගොඩක් වෙලාවට ඒක බොහොම රිස්ක් එකක්. ඒ නිසා තමයි කියන්නේ සරුවඥන් වහන්සේ. සරුවඥන් වහන්සේ පැහැදිලිවම කියනවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේවා හරියට ඇතිව ජීවිතයක් ලබා ගත්තා නම් සංස්කාරවල වෙනස එහි තිබෙන දුක එහි තිබෙන අනාත්ම ස්වરૂපය දැකලා ධර්ම මානසිකාරය ඇති කරගෙන ලෝකෝත්තර භාවයටපත් වෙන්න. ගන්න එපා කිසිම ඊළඟ භවයකට යන්න. සිතක් ගන්න එපා. ඒකයි මම මේ කියන්න උත්සාහ කරේ මේ විවිධ විදියට මේක තියෙනවා. ඒ නිසා මෙතන අපාය හතරේ ඉන්න කට්ටියට අසුරේට්ටත් මහා කුසලයක් පහළ වෙන්න පුළුවන්. තිරිසන් යෝනි හැබැයි ඒවා බොහොම සීමා සහිතයි. බොහොම සීමා අඩු මට්ටමක තියෙන. අපටත් පහළ වෙනවා දෙවිවරුන්ටත් පහළ වෙනවා. ඒතර මහා කුසල චිත්තයන් පහළ වන්නේ අරහත් නොවූ සෑම දිනාටම. එයි රහතන් වහන්සේලා ඒගොල්ලෝ කුසල අකුසල දෙකම දිනු වෙච්ච කට බැහැර කරපු අය. පුණ්‍ය පාප පහිනස්. දැන් අපිට මේ කුසල් අවශ්‍ය වෙන නිවන් දකින්න තමයි. හැබැයි කුසල් කියන්නේ එක තැනකදී සංස්කාරනේ. ඒවා කරපු ගා මහා උපදිනවනේ. ඒවා කරන්න ඕන. හැබැයි ඒවා කරන්නේ සංසාරේ උපදින්න නම් ඔන්න ප්‍රශ්නයක් එතන තියෙනවා. අපිට කරන්න වෙලා තියෙන එක තමයි. හැබැයි අපි ඒක කරන්නේ සංසාරේ උපදින්න නෙමෙයි නිවන් දැකීමට කාලය හදාගන්න. මෙහි ඥාන සම්පයුක්ත යනු අලෝභ අදෝස සහ අමෝහ කුසල මූල තුන ඇසුරු කරන ප්‍රඥාව සහිත චිත්ත හතරමව කිවසල. ලෝකෝත්තර කුසල් සිතේ පමණක් නොව කාමාවචර කුසල් සිතේ ප්‍රඥාව පහළ වෙනවා. අන්න මේ ප්‍රඥාව කියන එක ලෝකෝත්තර අතන 8ක් තියෙනවානේ. අපි දැන් කතා කරේ නෑ ඒවා. ලෝකෝත්තර මාර්ගසිත 4යි, ඵලසිත 4යි. ඒව විතරක් නෙමෙයි. හැබැයි කාමාවචර කුසල් සිතේ ප්‍රඥාව පහළ වෙනවා. මොනවයිද පහළ වෙන්නේ? මේ යටේ මොනවයිද පහළ වෙන ප්‍රඥාව? ඥාන සම්පයුක්ත කියන චිත්තවල පමණ. එහෙනම් ඒවා කීයක් තියෙනවද? 4යි. ඒවා 4යි. ඒතර ප්‍රඥාව හදාගන්න පුළුවන් අපිට කුසල් සිත් 4ක පමණයි. අනිත් 4 ප්‍රඥාව අවුට් වෙලා ද්වි හේතුකව තමයි අපි වැඩේ කරන්නේ.
ලෝකෝත්තර සිත්වල පහළවන්නේ ලෝකෝත්තර ප්‍රඥාවයි. ඔන්නෝක හරි වැදගත් තමයි. ලෞකික දැන් කාමාවචර සිත ලෞකිකයි. ඒක පහළවන්නේ ලෞකික ප්‍රඥාව. හැබැයි ලෝකෝත්තර සිත්වල පහළවන්නේ අර මාර්ග සහ ඵල සිත් විතර අටේ ලෝකෝත්තර ප්‍රඥාව. මම පෙන්නන්නම් ඉස්සරහට ඒක කොහොමද වෙන්නේ. අපේ ඒකේ වෙනස සහ අපි මේ ලෞකික ප්‍රඥාව කොහොමද ලෝකෝත්තර ප්‍රඥාවකට ගෙනියන්නේ කියලා ඉස්සරහ ස්ලයිඩ් එකේ මම පෙන්නන්නම්. ඊළඟ ඥාන විප්පයුත්ත යනු අලෝභ සහ අදෝස පමණක් ඇසුරු කරන චිත්තයි. ඒවා කීයක් තියෙනවද? ඒවත් කීයද? ඥාන විප්පයුත්ත කීයක් තියෙනවද? කුසල් වල. ඒ කියන්නේ ප්‍රඥාව නැති කරාගෙන අලෝභ දෝෂ වලින් විතරක් කරනවා කීයක් තියෙනවද? හතරයි. ඒ කියන්නේ අපි දැන් නැවතත් මම මතක් කරන්නම් ප්‍රඥාව නැතුව කුසල් කරන අවස්ථා හතරක. මම හිතන්නේ ගොඩක් කාණ්ඩේ කරන්නේ ඒවා තමයි. ඉතින් අර බලවත්ම නෑ. ඒක බලවත්ම වෙන්නේ නැහැ. මම ඊළඟ සතියේ මම විස්තර කරන්නම් ඒක හොඳට මේ පටිසන්ධි ගැන කතා කරද්දී. ඥාන විප්පයුක්ත සිතකින් විදර්ශනාව වැඩිම දුෂ්කරයි. ඔන්න. මම ඒක විස්තර කරන්නේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන් ගොඩක් අයට සතිය තියෙනවා. දැන් භාවනා කරනවානේ. ගොඩක් අයට සතිය තිබෙනවා භාවනා කරන. හැබැයි ඥාන විප්පයුක්ත වුණාම එතන සම්පජඤ්ඤය නැහැ. සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤ දෙකම ඕන. එතකොට සම්පජඤ්ඤය කියන කොටස එන්නේ ප්‍රඥා සාධකයක් වශයෙන්. ඒ නිසා ඔබට සති සම්පජඤ්ඤ දෙකම තියෙනකොට තමයි ඥාන සම්පයුක්ත ආකාරයට ඒ වැඩේ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක තේරෙනවද? ඒ දැක්ක තේරෙනවා. හරි. ඊළඟට යන්න. මෙතන අපි කියනවා මේ ටිකක් අර මම කියවනේ ලෞකික ප්‍රඥාව කොහොමද ලෝකෝත්තර ප්‍රඥාවක් කියන විදියක් තියෙනවා කියලා බලමු. කාමාවචර කුසල් සිතක් වර්ධනය කරගත්තොත් ලෝකෝත්තර කුසල් සිතක් ලබා ගන්න පුළුවන්. දැන් මෙන්න මේක හරි වැදගත්. දැන් අපි ගොඩක් කට්ටිය අපි දන්නේ නැහැ. දැන් සූත්‍ර පිටකේ කියනවානේ මේ බණ භාවනා කළා හොඳ හිත හදාගෙන නිවන් දැක්කා කියලා. කොහොමද ඒක වෙන්නේ? අන්න එක තමයි දැන් මෙතන කියන්නේ පැහැදිලිව. ටෙක්නිකලි කියන්නේ මෙතන. කාමාවචර කුසල් සිතක් අපි වඩනවා. මම කියන්නේ මෙතන අපි වැඩි යුතු වන්න උත්සාහ කරන්න ඕන ඥාන සම්පයුක්ත හතරෙන් එකක්. හරි? අපි දිනු කරා ගන්න ඕන ඥාන සම්පයුක්ත හතරෙන් එකක්. හිතන්න මේ හතරෙන් එකක්. ලෝකෝත්තර කුසල් සිතක කාමාවචර කුසල් සිතක වෙනසක් තියෙනවා. ඒ මොනවාද? එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන. නැත්නම් මේවා අපි කියන්නේ සෝබන චෛතසික. මොකද මේ චෛතසික යෙදෙන්නේ මේවත් එක්කනේ. සිතක් තනියෙන් යෙදෙන්න බෑ කියලා අපි කිව්වා. මේ චෛතසික තුන ලෝකෝත්තර හිතේ එක වෙලාවෙ යෙදෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයකට ඵලයකටපත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙකුට මොකද්ද වෙන්නේ? එයාගේ සම්මා වාචා කම්මන්ත ආජීව තුනම එක වෙලාවෙ යෙදෙනවා. කුසල් සිතේ. යහපත් වචනෙත් තියෙනවා, යහපත් කර්මා ක්‍රියාවක් තියෙනවා, යහපත් පැවැත්ම තියෙනවා. නමුත් ඔය කාමාවචර කතා කරන ඥාන සම්පයුක්ත හතරක් අපි කරන්න ඕනේ කියලා. ඒ හතරේ එක සිතකට ඥාන සම්පයුක්ත එක හිතකට මේ වයින් එකක් තමයි වරක යෙදෙන්නේ. හරි දැන් මේ තුන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක තේරෙන්නේ නැහැ කට්ටියට දැන්. මම කියවනේ දැන් අපි යන්න වෙනවා මම මේ ස්ලයිඩ් එක හැදුවේ නැහැ මේ සිංහලෙන් තාම මොකද සිංහලෙන් කරන්න දෙන්න මගේ ඉංග්‍රීසි ස්ලයිඩ් එකක් මම ගන්නවා මේකට පෙන්නන්න ඔබට. දැන් මෙන්න මේ තියෙන්නේ මෙතන ඔබට පේනවා ඇති මේ චෛතසික පාඩමේ මම මේක කරන්නේ ඉස්සරහට මේ ගිය අවුරුද්දේ මම කරපු එක ඉංග්‍රීසියෙන්. දැන් ඔබට තේරෙනවා මෙන්න මේ තියෙන චෛතසික 25ක් තියෙනවා. මේ දැන් කුසල් සිතිවිලිත් එක්ක දෙන්නේ කුසල් චෛතසික. කුසල චෛතසික. මෙතන ඔබට තේරෙනවා ඇති මේ 19ක් තියෙනවා මෙතන. පළවෙනි 19. මේ පළවෙනි 19ට අපි කියනවා සෝබන සාධාරණ කියලා. ඒ මොකද හැම කුසල් සිතකම දැන් කුසල් සිත අපි කතා කරානේ 8ක්. ඒ හැම කුසල් සිතකම මේ 19 යෙදෙනවා. මොනවද? සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදූස, తත්‍ර මජ්ජත්තතා, කායපස්සද්දි, චිත්තපස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා,
චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා ප්‍රඥාව තියනවද නෑ ඒ කියන්නේ ප්‍රඥාව එන්නේ බොහෝම විශේෂිත සිත දැන් මේ තියෙන මෙන්න මේ ටික බලන්න මෙතන තියෙනවා තව පහක් මේ පහ විශේෂයි මේවා මේ ලෝකෝත්තර මට්ටමේ ඒවා මේ 19 අර හැම කුසල් චිත්තයකම යෙදෙනවා හැබැයි ඔබට දැන් මෙතන පේනවා මේ සම්මා වාචා කම්මන්ත ආජීව කරුණ මුදිතා පඤ්ඤා මෙතන මෙන්න මේ තුනෙන් එකක් පමණයි කාමාවචර මහා කුසල චිත්තයක යෙදෙන්නේ නමුත් ලෝකෝත්තර රහතන් වහන්සේ නමක් උන්වහන්සේත් කරනවනේ මේ අර මහා කිරිය චිත්ත වගේ තැන්වල ඥාන සම්පයුක්තව ඉන්නවා විශේෂයෙන්ම ලෝකෝත්තර සිත්වල උන්වහන්සේගේ මාර්ග සහ ඵල ඥානවලදී මේ තුනම එකට ඒ හැම කුසල් සිතකටම මේ තුනම වැඩෙනවා නමුත් අපේට වැඩෙන්නේ එක්ක සම්මා වාචා වෙන්න පුළුවන් එක්ක සම්මා කම්මන්ත වෙන්න පුළුවන් එක්ක සම්මා ආජීව වෙන්න පුළුවන් හරි ඒක මම චෛතසික පාඩමේ වෙනුම් කරන්න දැන් අපි ඉතින් පොඩ්ඩක් අයින් වෙලා යනවා නැවතත් අපේ ස්ලයිඩ් එකට හරි දැන් කාමාවචර කුසල් සිතක් වැඩුවොත් ලෝකෝත්තර හිතක් ගන්න පුළුවන් මම කිව්වා මේ ලෝකෝත්තර කුසල් සිතකයි කාමාවචර කුසල් සිතක දැන් අපි කරන්නේ කාමාවචර 8ක් නේ අපිට තියෙන්නේ ප්‍රඥාව ඇතුව ප්‍රඥාව නැතුව ඒක වෙනසක් තියෙනවා වෙනස තමයි ලෝකෝත්තර සිතකදී මේ චෛතසික තුනම එකට යෙදෙනවා හැබැයි කාමාවචර සිතකදී එකක් විතරයි එකවරකට යෙදෙන්නේ දැන් බලමු කොහොමද මේ කාමාවචර කුසල චිත්තයක් කොහොමද ලෝකෝත්තර කුසලයක් බවට පත්වන්නේ ඒ කියන්නේ මේ නිර්වාණය කරා කොහොමද කුසලයේ ගෙනියන්නේ හරිද ඒක හරිම වැදගත් යනවා ලෝකෝත්තර චිත්තයක් බවට හැරෙන්නේ කාමාවචර චිත්තයක්ම තමයි ඒ කියන්නේ මේ අර කියපු ඥාන සම්පයුක්ත හතරෙන් එකක් තමයි ලෝකෝත්තර චිත්තයක් බවට පත්වන්නේ විශේෂයෙන් කාමාවචර කුසල චිත්තය වැඩෙනකොට ඒට නමක් කියනවා මොකක්ද කියන්නේ විදර්ශනා කුසලයේ කියන්නේ මොකක්ද කියන්නේ කාමාවචර කුසල චිත්තයක් වැඩෙනකොට ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට ඥාන සම්පයුක්ත හතරක් තියෙනවා මම ඒක උත් කරනවා කියන්නේ මම කරන කුසල් ඔබ ඥාන සම්පයුක්ත හතර ඇතුළු ඔබ ඒක දියුණු කරනකොට ඔබ දියුණු කරන්නේ විදර්ශනාවයි ඒ කියන්නේ ප්‍රඥාව ඇතුව පිනක් කරනකොට සංසාරයට යන්න හිතනවා දැන් ඔබ දානයක් පූජා කරනවා ඔබ වෙනත් කුසලයක් කරනවා ඔබ සංස්කාර හදාගන්න මේ පින එක් කරනවා කුසලයේ කරනවා නෑ විදර්ශනාවෙන් කරගෙන ප්‍රඥාවෙන් කියන විදර්ශනාවෙන් තමයි කියන්නේ ප්‍රඥාවට යන්නේ ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන අවබෝධය ඒ කරන කාර්ය කුසල කාර්ය සම්බන්ධව අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් කියනවා. එම නිසා අපි කියනවා ඒ ඥාන සම්පයුක්ත හතර විශේෂයෙන්ම කරනකොට අනිත්‍යවත් පුළුවන් අනිත් හතරක් නමුත් විශේෂයෙන්ම ඥාන සම්පයුක්ත හතර ඔබ හරියට කරනකොට ප්‍රඥාව සහිතව කරනකොට ඔබට ඒ කුසලය තව ඉහළට යනවා. අපි එතනට කියනවා නිකං කුසලයක් නෙමේ විදර්ශනා කුසලයක් කියලා. ඒ විදර්ශනා කුසලය තවත් දියුණු වෙලා අවසන් වුණාම වෙන්නේ ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙනවා. අන්න ඒක දැනගත යුතුයි. ඊළඟට චෛතසික 52 දැන් අපි දැක්කා. ඒ 52ේම දැන් අතන ඒක අපි කතා කරනවා. ඒ 52ක් තියෙන ඔක්කොම ප්‍රඥාව තමයි බලවත් වෙන්නේ. වඩන්න පුළුවන් ප්‍රඥාවයි විඥානේ වඩන්න බෑ. මම කියවා විචාරණ මාත්‍රයක් විතරයි. විදර්ශනා මාත්‍රයක් හරි ඔබට තිබෙනවා නම් මායයටත් සමීප වෙන්න බෑ. දැන් අපිට මායя සමීප වෙලා තියෙන්නේ. මායя සමීප වෙලා අපිට තියෙන්නේ. ඔව්. ඇයි කාමයට අපි අහුවෙන්නේ? පුද්ගලයන්ට ආස කරනවා, කෑම වලට ආස කරනවා, රූප වලට ආස කරනවා, ශබ්ද වලට ආස කරනවා, නේ? මේ ගඳ සුවඳට ආස කරනවා නේද? පරණ මතක වලට ආස කරනවා. මොකදද දෙන්නේ? මාර පාශයට වැටිලා. මාරයාට වැටිලා ඉන්නේ. ත්‍රි භූමික ලෝකයේ අධිපති මාර. වසවත්ති මාරය අපි අල්ලන් ඉන්නේ. හැබැයි එයා අකමැති දෙයක් තියෙනවා. එයා අකමැති දේ තමයි මේ ඥාන සම්පයුක්තව කුසලයක් කරලා විදර්ශනාවට ගෙනිච්චොත් එයාට අපිව බලන්න බෑ. එයාට පේන්නේ නෑලු අපි. එයා හරි අකමැතිලු ඒකට. මාර බලවේගය අපිට එන්නේ නෑ. ඒ නිසා ඒ බඳු අයට මාරයා කලබල කරනවා. කරදර කරන්න පුළුවන්. මොකද එයා කැමති නෑ මේ එයාගේ භූමියෙන් කෙනෙක් මිදෙන්න හදනකොට. ඒ නිසා විදර්ශනා මාත්‍රයක් හරි තිබෙනවා නම් එයාට ලං වෙන්න බෑ. ඒක දැනගත්තොත් මේ විදර්ශනා මාත්‍රයක් වෙන්නේ මේ කාමාවචර කුසලයේ විදර්ශනා කුසලයක් වෙලා ලෝකෝත්තර භාවයට කුසලයක් බවට පත් වෙනකොට
ඒක තමයි වෙන කාරණාව යාට සම්බන්ධ වෙන්න බෑ. ඊළඟට කුසල චිත්ත 8න් මේ 8ක් තියෙනවනේ ඥාන සම්පයුක්ත 4යි ඥාන විප්‍රයුක්ත 4යි ඒවයින් හැදෙනවා කර්ම. අපි කියනවා පුඤ්ඤාභි සංකාර. කොහෙද ඒවා තියෙන්නේ? ඒවා කොහෙද තියෙන්නේ? ඊළඟට කතා කරන සිත් 8 කාමසෝබන මහා විපාක චිත්ත 8 අන්න පුඤ්ඤාභි සංකාර. ගියාත්ම හෝ මේ ආත්ම කරපුවා පරණේ. ඊළඟට අකුසල හැදුණානේ 12ක්. අපි හදා ගන්නවානේ 12ක්. ඒ 12යි ගියාත්මෝල කරපු අකුසල් ඒවා හේතුක වශයෙන් අපට එන්නේ විපාක. ඒවට අපි කියනවා අපුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. මේ අභිධර්මයේ තියෙන වචන මේවා හොඳම වචන. ඒ කියන්නේ ඔය පින්පව් කියන ඒවා අභිධර්මයේ ඒවා හරි නිශ්චිතවම කියනවා. මේක පුඤ්ඤාභි සංකාර. පින අනුව කියන්නේ මහා කුසල් සිත් 8 කරලා හදාගන්න පුඤ්ඤාභි සංකාර. අකුසල් සිත් 12 සහ අහේතුක සිත් වලින් අපුඤ්ඤාභි සංකාර හදා. චේතනාව ඊළඟ කාරණාව. කුසලයක් හෝ අකුසලයක් කරනකොට චේතනාව හරි බලවත්. හෝ දුබල වෙන්න පුළුවන්. චේතනාව සෑම මහා කුසල චිත්තයකම බලය විනාශ කරනවා. චේතනාව දුර්වල වෙන විට මහා කුසල චිත්තයක් දුර්වල වෙනවා. මේ අනුව අප්‍රබල චේතනා සහිත කුසල චිත්තයට වඩා ප්‍රබල චේතනා සහිත කුසල චිත්තය වඩා ප්‍රතිඵල නිර්මාණය කරනවා. අකුසල වලටත් මේ පොදු. කොහොමද මේක දැනගන්නේ? අපේ හැම හිතකටම ඕනෑම හිතකට. ඒ කියන්නේ අකුසල වේවා, කුසල අද කතා කරන කුසල වේවා මේ හැම සිතකටම ඔබ දන්නවා චෛතසික කොටසක් පහළ වෙනවා. මම දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. එක සිතකට චෛතසික කීයක් පහළ වෙනවද? කවුරු හරි කියන්න බලන්න. එක සිතකට චෛතසික කීයක් පහළ වෙනවද? 17ක්. කීයක් පහළ වෙනවද? 17ක්. සිත 89ක් තියෙනවානේ. ඔය හැම හිතකටම චෛතසික අනිවාර්ය චෛතසික ටිකක් තියෙනවා. අනිවාර්ය. තව විශේෂ අවස්ථාවල පහළ වෙනවා. අනිවාර්ය චෛතසික කීයක් පහළ වෙනවද? 7ක්. හා? 7ක්. 7ක් පහළ වෙනවා. මම කැමතියි මොනවද කියලා දැනගන්න. මෙන්න මේ 7 මේ තියෙන මම ඇවිල්ලා පෙන්නලා තියෙන ඒවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මනසිකාර මේ 7 කුසල් වලක් පහළ වෙනවා. අකුසල් වලක් පහළ වෙනවා. ඒ වගේම කුසල් වලට ගියාම කුසල චිත්තයක මෙන්න මේ තව 6කුත් පහළ වෙනවා. පකින්නක කියලා අපි කියනවා. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද. හරි? ඒවා අපි විස්තර කරගමු. චෛතසික පාරිමි. දැන් අද උච්චර ගොඩක් හිතන්න එපා ඒවා ගැන. දැනට හිතා ගන්න හැම හිතකටම 7ක් අනිවාර්යයි. කුසල් සිතකට 13ක් අනිවාර්යයි. මොකද මේ 17ක් තියෙනවා, මේ 6කුත් තියෙනවා. අපි දන්නවා මේ ගෑරේජ් එකකට ගියාම කවුරු හරි වාහනයක් අරගෙන දොස්තර මහත්තයා ගියත්, එන්ජිනේරුවරයෙක් ගියත්, මහාචාර්යවරයෙක් ගියත් එතන ඉන්න අයට එච්චර ලොකු ගමක් තියනවද? කවුද එතන ලොක්කා? ගෑරේජ් එකේ ඉන්න මිනිස්සයා ලොකයා කියනවා. ඔයා පොඩ්ඩක් පස්සට වෙලා ඉන්න. අපි ලංකාවේ ක්‍රමයට ගමුකෝ. එයාට අදාළ නැහැ කවුරුත්. ඉස්පිරිතාලෙට ගියාම දොස්තර මහත්තයා ගාවට ආමුදුරුවෝද මහාචාර්යවරයාද නේ එන්ජිනේරුවරයාද යාට අදාළ දේව නෑ. එතන ලොක්කා දොස්තර. අතන තව එක්කෙනෙක්. එක එක තැන්වල ඉන්නවා එක එක ලොකු අය. චෛතසික වලත් ලොක්ෙක් ඉන්නවා. කවුද? මම ඒක කියන්නේ. එතන දැන් මේ අනිවාර්ය 7ක් තියෙනවා, තව 6කුත් තියෙනවා. හොඳ ඒවට අපි ගමුකෝ 7ක් කියලා ගමුකෝ. කවුද මෙතන ඉන්න ප්‍රධානියා? කවුද? කෙනෙක් කියන්න බෑ. උත්සාහයක් අරගෙන. දැන් වීර්යයෙන් වර්ධනය කරගන්න. පදන් වීර්ය හදාගෙන. මේ හතෙන් කවුද ප්‍රධානියා? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මානසිකාර මේ හැම හිතකටම සිත් 89ක් තියෙනවා. ඒ 89ම මේ හැම එකම මේ හතම යෙදෙනානේ හැම එකකටම. ඒතර මේ හැම එකකටම යෙදෙනකොට කවුද මෙතන ප්‍රධානි? බලවත් එක්කෙනා කවුද මේ හතේ? ජීවිත ඉන්ද්‍රිය. චේතනා. චේතනාව තමයි බලවත්. කුසල් අකුසල් ඔක්කොම හදන්නේ යා තමයි. ඒක බලවත් එක්ක. ඒකට අතන දොස්තර ගත්තා ගෑරේජ් එකේ බාස් මහත්තයා ගත්තත් බලවත් එක්ක. ඒ තැන්වල බලවතා තමයි චේතනාව. මම ඒක කියන්නේ උත්සාහ කරේවා. එතකොට දැන් මෙන්න මෙතනට ආවම චේතනාව හරිම බලවත්. දැන් සමහර වෙලාවට දැන් අර ඥාන විප්පයුක්ත චිත්ත ගන්නකො. ඒ කියන්නේ මෝහය තියෙනවනේ.
අලෝභ දෝෂ නැහැ. මෝහය තියෙනවා. එතන මොකද්ද? ඒ කියන්නේ අපේ ඒ කරන වැඩේ මොනවා හරි අපි ගැටලුවක් කරාගෙන දුබල බවක් ඇති කරන්නේ. නේ? ඊට පස්සේ අපි අකුසලයට ගියාම ඔක්කොම දුබල වෙලා නේ සතුටු වෙලා මොනවාද දෘෂ්ටි හදාගෙන මාන හදාගෙන දැන් දුර්වල කරාගෙන. ඒ වගේම කෙනෙක් ඉන්නවා සතුටු වෙලා ප්‍රඥාව ඇති කරගෙන නේද? ඊළඟට මේ තමන් සෝත්සාහයෙන් අනිත් අය කියන්න කලින් යා හිතලා යාම කරන්න. අන්න ප්‍රබල කරාගන්න. බලන්න අපි ප්‍රබල සහ දුබල කරගන්න විදිහට චේතනාව. ඒතර මේ චේතනාව නිසා තමයි ඒක වෙන්නේ. ඒ නිසා චේතනාවේ ප්‍රබලකම කුසල චිත්තේ වෙනස් කරනවා. ඒ නිසා 10 දෙනෙක් එකම පින්කම කරා කියලා 10 දිනාටම එකම එක හම්බෙන්නේ. හැබැයි අර පළවෙනි හිතට ගියොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත වගේ මට්ටමකට ගියොත් හරි. නමුත් ගොඩක් අය වරද්ද ගන්නවා. ඥාන විප්‍රයුක්ත තමයි ගොඩක් අයට තියෙන්නේ. ඉතින් එහෙම වුණාන් පස්සේ ගැටලුවක් වෙනවා. අකුසල වලත් මේ කතාවම තමයි කියවනේ. ඊළඟට මෙහි ඥාන සම්පයුක්ත චිත්තයන් ඥාන විප්‍රයුක්ත චිත්තවලට වඩා ප්‍රබලයි. මම කිව්වා ඒක ප්‍රඥාව ඇති සහ නැති කියලා. ඥාන සම්පයුක්ත යනු ප්‍රඥාව සහිත චිත්තයකට කිව්වා. ඥාන විප්‍රයුක්ත යනු මෝහය ඇති චිත්ත නොව අන්න ඒතරක් තේරුම් ගන්න. මෙතන මෝහය නෙමෙයි අත් වශයෙන්ම තියෙන්නේ. ප්‍රඥාවෙන් තොර අලෝභ දෝෂ චිත්ත මට ඒක කියන්න අවශ්‍යයි. එතන මෝහය නැහැ. මොකද මෝහය තියාගෙන කරන්න බෑනේ කුසල. එතන තියෙන්නේ ප්‍රඥාව නැහැ. එතකොට මෝහය තියෙනවා නම් ඒක අකුසලයක් බවට පත් වෙනවා නේ. එතකොට මෙතන කියන්නේ ප්‍රඥාව තියෙන චිත්ත ඥාන සම්පයුක්ත ප්‍රඥාව නැහැ. හැබැයි අලෝභ දෝෂ තියෙනවා. ඒවට කියනවා ඥාන විප්‍රයුක්ත කියලා. මෙන්න මේකත් හරි වැදගත්. ප්‍රබල හෝ දුර්වල චේතනා සහිත කුසල චිත්ත ඇතිවන්න කරුණු කාරණා තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් අපි හිතන් ඉන්නවා නම් මම මේ අභිධර්ම ඉගෙනගෙන මම දැන් අද රැ ඉඳලා ඔක්කොම කුසල් ටික අර මුල් හතරම කරනවා කියලා. ඒක හරියන්නේ නැහැ. එහෙම ඒක ලොකු උත්සාහයක්. උත්සාහයක්. ඒකට ඔබගේ ළඟ ඉන්න යාළුවෝ බලපාන. කල්යාණ මිත්‍ර සම්පත්තියක් අපට ඕනමයි. මේවා ගැන කතා කරන මේ අපේ කාරණා ගැන කල්පනා කරන මේ සංසාරේ සංස්කාර ගොඩක අපි වැටලා ඉන්නේ සංස්කාර මාත්‍රයකට හරි අපි ආස කරනවා නම් මේ සංසාරයෙන් ඈතර වෙන්න බෑ මාරපාසයට අහු වෙනවා. ඒතර ඒ බඳු සාකච්ඡාවක් තියෙන අයත් එක්ක ඉන්න ඕන. ඒ තමයි කල්යාණ මිත්‍රයෝ. එහෙම නෑ බය වෙන්න එපා පොඩි සංස්කාර ටිකක් කරගමු කියලා. ඒකට ඒක පාප මිත්‍ර සම්පත්තිය. තවත් කාරණා තියෙනවා මානසික සහ කායික සෞඛ්‍යය. දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අසනීප වෙච්ච අයට කුසල් සිතක් හදාගන්න එක ටිකක් අමාරු වෙනවා. මොකද අසනීප දිනවල හැම වෙලාවෙම කල්පනා වෙන්නේ මොනවද? මගේ අසනීප කියලා. මම සංස්කාර මගේ මෙතන සංස්කාරයට මම ඇරෙනවා. නේ? ඒ වගේ තියෙනවා. ඒ වගේ මන ආහාරත් බලපානවා නේ. රළු ආහාර ගොඩාක් ගන්නකොට පංචකාමයට බර වෙනවා නේ. මේ ආහාර බලපානවද සිත්වලට? බලපානවද? බලපාන. ආහාර කොහොමද සිත්වලට බලපාන්නේ? දැන් බලන්න මේ පෘථුවියේ නැත්නම් අපි කියමුකෝ අපායවල ඉන්න සත්තුන්ගේ කෑම අපට වඩා රළුයි. රළුයි. දැන් අපි ගමුකෝ තිරිසන් සත්තු. එයා කන කෑමයි අපි කන කෑමයි අතර තියෙනවා නේද රළු බවක් සහ සියුම් බවක්. තියෙනවා නේද? ඒගොල්ලෝ අපට වඩා රළු ආහාර කන. ඒතර අපිට වඩා දෙවිවරු කන්නේ දෙවිවරුන්ගේ ආහාර මොන ආහාරද? සියුම් ආහාර. ඒගොල්ලෝ ආහාර ගන්න මැදි මට්ටමක් තියෙන සමහරලා. මොකද මේ ඇඟවල් කර්කස ඇඟවල් නෙමෙයි. අපි ඇඟක් ගත්තොත් හරි කර්කසයිනේ. පඨවිය වැඩි, ආපෝ වැඩි, තේජෝ වැඩි, වායෝ වැඩි නේද? මේ ඔක්කොම වැඩි. සතර මහා භූතියම වැඩි වෙලා. දෙවිවරුන්ගේ ඕවා අඩුයි. ඒතර මේගොල්ලෝ ගාව කවුද? බ්‍රහ්මයෝ ගාව ඇත්තෙම නැහැ. බොහොම සියුම්. මේගොල්ලෝ සමහර අය මේ ආහාර ගන්නෙම නේද? ඒතර මේ ඇඟ කර්කශ වෙන මට්ටම පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රමාණය වැඩි වෙන මට්ටමට අපි කර්කශ වෙනවා. එතකොට ඒ තදබල කර්කශ ආහාර කනකොට අපට පංචකාමයේ වැඩි. ඒ නිසා ඔබ මන ආහාර ගන්න ඕන. ඔබගේ හිත වෙනස් වෙන්නේ නැති සංස්කාර වලට හිත බර වෙන්නේ නැති ආහාර ගන්න කියලා. ඒ වගේම පෙර පින් කරලා තියෙන භාවය. ඒකත් මේ මහා කුසල චිත්තාට ඇති වෙන හේතුවක්. ඉතින් හිතන්නකෝ දැන් උත්සාහ කරනවා සංසාර ගමන නිම කරන්නනේ. මේ ඉන්න ඔක්කොට මේක නේද ඕන? සංසාර ගමන නිම කරන්නේද කට්ටියට ඔක්කොටම ඕන? එහෙම නේද? එහෙමයි හම්බුනේ. හැබැයි සංසාර ගමන නිම කරන්න නම් සංසාර ගමන කියන එක අද ඊයේ පටන් ගත්ත එක.
නෑ. ඒක මේ විශාල කාලෙක ඉඳලා එන එකක්. ඒතර මේ අපි මේ නැති කරන්න උත්සාහ කරන්නේ මේ ජීවිතයේ ප්‍රශ්නයක්ම නෙමෙයි. මොකද්ද? විශාල බිලියන ට්‍රිලියන ගානක තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මේ වැඩේ හිතන තරම් ලේසිද? ලේසි වෙන්න පුළුවන්ද? හිතන තරම් ලේසි වෙන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ සාදුකාර දෙදී ධර්මයේ ගැඹුරු කියා ඉන්න එකද? සාදුකාර දෙදී ධර්මයේ ගැඹුරු හොයන එකද? ගොඩක් කට්ටිය පරීක්ෂා කරන. ගොඩක් කට්ටිය කරන්නේ මොකක්ද? සාදුකාර දෙදී ධර්මයේ ගැඹුරු කියා ඉන්න එක තමයි කරන්නේ. අපි ධර්මයේ ඇහුවත් අපෝ තේරෙන්නේ නැහැ කියන්නේ කිය. ඒක නෙමෙයි කරන්නේ. සර්වඥයන් වහන්සේ අපිට කිව්වේ ධර්මයේ පරීක්ෂා කරන්න. ගැඹුරු කියා ඉන්න එපා. කාටද කියන්නේ? අපිට කාට අනිත් අයටද අපිටද කියන්නේ? අපිට තියෙන අවශ්‍යතාවය ගැඹුරු හොයන්න. ගැඹුරක් ඇත්තෙම නෑ මේක හොයනකොට තේරෙනවා. නමුත් මතක තියාගන්න මේක දිගු කාලයක වැඩක් තමයි අපි මේ කරන්නේ. සමහරු සාර්ථක වෙනවා, සමහරු අසාර්ථක වෙනවා. මම පටිසන්ධි චිත්තයේදී පෙන්නන්න අසාර්ථක වෙන්න හේතු තියෙන පුළුවන් බව. මෙන්න මේවා විපාක චිත්ත මම යන්නේ අලුතෙන් ඔක්කොම කියන්න. මොකද මේ ඔක්කොම එකයි. මෙන්න මෙතනයි වෙනස තියෙන්නේ. බේරව නේද? මේ ඔක්කොම එකයි. මේ ටිකත් එකයි, මේකත් එකයි. මෙන්න මේ ටිකේ වෙනසක් තියෙනවා. මහා විපාක චිත්ත. මොකද මේකේ වෙනස? දැන් මහා කුසල චිත්ත අටේ කරපුවයි විපාක අපට එන්නේ මේ අට හරහා. ඒ අටම තමයි මේ. දැන් හිතන්නකෝ ගියාත්මේ මම අර අටෙන් 8ක් කරා කියන්නකෝ. 8න් 8ක් හරි 4ක් හරි 6ක් හරි. මේ ජීවිතේ පහුගිය කාලේ කරා කියන්නකෝ. ඒ අට ඒ විදියටම විපාක වශයෙන් චිත්ත වශයෙන් අපට එන්නේ. හරි. ඒතර මේ ජීවිතේ දැනුත් එනවා පටිසන්ධි චිත්තයටත් අපට එන්නේ. අපි උප්පත්ති ගන්නකොට ඒවා එනවා. බලමු විස්තර. විපාක චිත්තවල ඇත්තේ අතීත කර්මවල විපාක පමණි. එහි නැවත විපාකයක් හදනවද? ආයි විපාකයක් හදනවද? නෑ විපාක හැදිලා ඉවර නේවා. හැදිච්ච ඒවා තමයි එන්නේ. විපාක චේතනාව දුබලයිනේ. මොකද විපාකයක් නේ ඒක. ඒ වගේම කියනවා දැන් මේ කර්ම විපාක වැඩි වෙන සහ අඩු වෙන ක්‍රම දැන් අතර මේක මහා කුසල චිත්තාටට තියෙන ඒවා. දැන් අපි හිතමු කෙනෙක් අකුසලයක් කරනවා ශනිකව. තව කෙනෙක් ඒක ගොඩක් සැලසුම් කරලා කරනවා. ඒකෙන් බලවත් මොකද්ද? පාපේ සැලසුම් කරලා කරනවා. ඉතින් දැන් හිතන්න එපා මේ සැලසුම් කරන්නේ නැතුව එකපාරට ගිහිල්ලා මధుරෙන් නරුවත් ප්‍රශ්නයක් නෑ කියලා. අකුසලම තමයි. ඒ චේතනාවම අකුසල වෙනවා. එහෙම හිතන්න එපා. මේක මේ කියන්නේ අරම කරාම අකුසලයේ වැඩි. හිතන්නකෝ දැන් කෙනෙක් සත්වයක් ඝාතනය කරන්න සැලසුම් කරාගෙන ගිහිල්ලා කරන එක බරපතලයි. ඒ වගේම කුසලයක් එහෙමද? ඔව්. කුසලයක් ඇවිල්ලා ගොඩාක් සැලසුම් කරාගෙන මම දානයක් පූජා කරනවා මේ හාමුදුරුවන්ට මොනවද අවශ්‍ය මේ නැතිබරි අයට මොනවද අවශ්‍ය නේද මම කොහොමද මේ ප්‍රාණඝාතය නොකර ඉන්නේ මම කොහොමද හොරකම් නොකර ඉන්නේ මම කොහොමද මේ කාමීත්‍යාචාරය නොකර ඉන්නේ මම කොහොමද බොරු නොකිය ඉන්නේ මම කොහොමද පිසුනා වාචය නොකර ඉන්නේ මම කොහොමද අනිත් අයගේ හිත රිදෙන්නේ නැතුව වචන දැන් සමහරු ඉන්නවා මෙහෙම කතා කරොත් එයාගේ හිත රිදෙයිද මෙහෙම කිව්වොත් එයාට රිදෙයිද මේ වචනේ කතා කරොත් මොකද්ද වෙන්නේ ගොඩාක් කියලා උත්සාහ කරනවා අනිත් මිනිස්සුන්ගේ හිත නොරිදෙන්න කතා කරන්න. අන්න ඒවා ගොඩක් කුසල් ඇති වෙනවා. ගොඩාක් සැලකිලිමත් වෙනවා. කතා බහ කරනකොට හිතනකොට ඒව තමයි අපි කරන්නේ. ඒ වගේම චේතනාව කියන්නේ කෙටියෙන් ගත්තොත් ක්‍රියා කිරීමේ හැකියාව. කය ක්‍රියාත්මක කිරීම, වචන හැසිරීමේ හැකි බව, මානසික සිතිවිලි හැසිරීමට හැකි බව. අපි මේ කතා කරා පොඩ්ඩක් කර ගිය සතියේ ජවන සිත්වලදී ජවනය කියන්නේ බලවත් චේතනාව නිසා. එහෙනම් ඔබට තේරුම් ගන්න තිබෙන්නේ මහා විපාක චිත්තාට කියන්නේ අන් කිසිවක් නෙමෙයි අර උඩින් කරපුවා මහා කුසල චිත්ත අටේ විපාක ඒ විදියටම අටක් වශයෙන් මේ ජීවිතේ අපට එනවා. දැන් කරන මහා කුසල චිත්තවල ඒවත් මහා විපාක චිත්ත අටක් වශයෙන් ඉස්සරහදී අපට හම්බෙන්නත් පුළුවන්. මෙතින් මේ මහා විපාක චිත්ත අට යනු අන් කිසිවක් නොව ඉහත දක්වන ලද මහා කුසල චිත්තවල විපාක වශයෙන් ඇතිවන විපාක චිත්ත අටම තමයි. අහේතුක විපාක චිත්ත කියලාත් වගේක් තියෙනවා. මම කියවනේ එතන 15ක් තියෙනවා කියලා. ඒවයි මේ වෙනසක් තියෙනවා. අහේතුක විපාක චිත්තයන්ගෙන් මෙම මහා විපාක චිත්ත අට පහසුවෙන් හඳුනා ගන්න හැකියි. ඒ හේතුව මොකක්ද? මහා විපාක චිත්තවලට කුසල් මුල් බලපානවා. අහේතුක වලට මූලයක් නැහැ. ලෝභත් නැහැ, දෝසත් නැහැ, මෝහත් නැහැ, අලෝභත් නැහැ, අදෝසත් නැහැ, අමෝහත්. ඒ නිසා වෙනස තමයි කෙනෙක් ඇහුවොත් මේ විපාක චිත්ත වර්ග දෙකක් තියෙනවා වගේ. මෙතනක් තියෙනවා අතනක් තියෙනවා. මොකද්ද වෙනස? වෙනස තමයි මේවට කුසල් මුල් තියෙනවා. සහේතුකයි. අරවා හේතුකයි. මොනවද බලන්න එදින විදිය? භවංග චිත්තයට එහි ස්වરૂපයක් වන පටිසන්ධි චිත්තයට මරණයට පත්වන විට අපට ඇතිවන චුති චිත්තය යන චිත්ත තුන සහ චිත්ත වීතියක අවසන් චිත්ත අරමුණු දෙක අපි කියන්නේ තදාරම්මන දෙකටත් හේතු වන්නේ
එක්කෝ මෙන්න මේ කුසල මහා විපාක චිත්ත 8 හෝ අර අහේතුක විපාක චිත්ත 15. මේක ගැන බය වෙන්න එපා. ලබන සතියේ මම පටිසන්ධි චිත්ත ගැන කතා කරා. 19ක් තියෙනවා. ඒ 19ට අදාළ කතාවක් තියෙනවා. මම කිව්වේ මේ දෙකේ වෙනස තියෙනවා. මෙතනත් විපාක චිත්ත, අතනත් විපාක චිත්ත. වෙනස එතන විපාක චිත්තක් හේතු නැහැ. අහේතුකයි, මෙතන හේතු සහිතයි. මේකත් ඉතින් වෙනසක් නැහැ, අරකම තමයි. ඒ යටම තමයි. හැබැයි වෙනසක් තියෙනවා. මොකද වෙනස තියෙන්නේ? මේ යට රහතන් වහන්සේ කියනවා. මේ අපිට කරන්න පුළුවන් ඒවා නෙමෙයි. රහතන් වහන්සේ මෙන්න මෙතන වෙනසක්. ඒගොල්ලෝ කරන්නේ කුසල් සිත්තවත් කුසල චිත්තේවත් අකුසල චිත්තේවත් මේ මහා ක්‍රියාවක් විතරයි. අරකම තමයි. හැබැයි මෙතන ඔබට වෙනසක් පේනවා. මම කියවනේ රහතන් වහන්සේ ක්‍රියා කරනකොට ප්‍රඥාව නැතුව උන්වහන්සේ ක්‍රියාත්මක වෙන අවස්ථා 4ක. මේ බලන්න. 3 නෑ ඥාන විප්‍රයුක්ත. 4 ඥාන විප්‍රයුක්ත. 7 ඥාන විප්‍රයුක්ත 8. මේ මොකද මේ? බලමු මම පොඩ්ඩක් කිව්වා ඉස්සරහට බලමු. එනම් රහතන් වහන්සේලාට පහළ වෙන චිත්තයන් මේ 8. අපේවම තමයි. නමුත් කුසල් වශයෙන් හෝ විපාක වශයෙන් උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ. කර්ම නිර්මාණය නොකර ගන්නා නිසා රහතන් වහන්සේලාට මෙම මහා කිරිය චිත්ත පහළ වෙනවා. මෙන්න මෙතන වැදගත්. ඔබට දැකගත හැකි වැදගත් කරුණක් නම් රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත පහළ වෙනවා. ප්‍රඥාවෙන් තොර චිත්ත උන්වහන්සේලාට පහළ වෙනවා. ඇයි? රහතන් වහන්සේලා ධර්මයේ දේශනා නොකරන විටදී සහ ධර්මයේ සාකච්ඡා නොකරන විටදී උන්වහන්සේට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. හරි? වහන්සේලා බණ කියන කොටයි භාවනා කරන කොටයි විශේෂයෙන්ම තමයි පහළ. එම නිසා ඥාන විප්‍රයුක්ත කියන චිත්ත උන්වහන්සේලාට පහළ වෙනවා. හරි? හොඳයි මම හිතන්නේ මෙච්චරයි තියෙන්නේ. දැන් බලමු අපි දෙවෙනි ප්‍රශ්න. ප්‍රශ්න වලට යමු. දැන් පුළුවන් ඔබට ප්‍රශ්න අහන්න මේ සම්බන්ධව කතා කරපුවා. අපිට පුළුවන් සාකච්ඡා කරන්න. හොඳයි. මොනවද තිබෙන ප්‍රශ්න? අද අපි කතා කරා ඔක්කොම කුසල චිත්ත ටික. ඒතර මම ආයි පොඩ්ඩක් කියන්නම්. අපි දැනට කරන කුසල් කරන්නේ මොන කුසලයේ කරත් චිත්ත 8යි අපට ඇතිවන්නේ. ඒ 8 කතා කරා. ඒ 8 අපි කතා කරා අපි ප්‍රඥාව ඇතුව හතරක් කුසල් 4ක් කරනවා. ඒ වගේම ප්‍රඥාව නැතුව 4ක් කරනවා. ඒක තමයි විශේෂ කාරණා. තව පොඩි ඒවා තියෙනවා අර මම කියවනේ බලපෑම නැතුව. ඊළඟ අපි කතා කරා පරණ අදට අතීතයක් වන කරපු කුසල් වල හෝ ගිය ආත්මවල කරපු කුසල් අපට ඵල දෙන්නේ. දැන් අපි කියන අපට ඵල දෙනවා කියලා. දැන් අද මේ ජීවිතේ අපිට හොඳට ඉන්න පුළුවන් අසනීප වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඵල දෙන්නේ කොයි හරහද? මහා දැන් ඔබ කියනවා මට ගොඩක් හොඳ මේ ගිය ආත්මවල ඵල දෙනවා කියලා. මහා විපාක චිත්ත 8 එකක් තමයි ඵල දෙන්නේ. හරි? මහා විපාක චිත්ත 8 එකක්. හැබැයි ඔබට අකුසල් ඵල දෙනවා නම් අහේතුක අකුසල විපාක තමයි අන්න ඵල දෙන්නේ. හරි? අහේතුක වලින් තමයි ඒක බලපාන. අහේතුක වලින් කුසල බලපෑමකුත් තියෙනවා. ඒක අර විඥාන මට්ටමට පමණයි යන්නේ. ඒ කියන්නේ අපිට දැනෙන්නේ නැහැ. නිකන් විඥානනයක් පමණයි. නමුත් අපට දැනෙන මට්ටමේ කුසල ඵල දෙන්නේ කාමසෝබන මේ මහා විපාක චිත්ත 8. හරි? ඊළඟට රහතන් වහන්සේලාගේ චිත්ත 8 අපි කතා කරමු. ඒ කියන්නේ රහතන් වහන්සේට තියෙන්නේ මේ ලෝකෝත්තර සිත්. හරිද? නමුත් උන්වහන්සේගේ කය තියෙන්නේ මෙහෙනේ. එහෙම නේද? දැන් රහතන් වහන්සේ රහත් වුණාම උන්වහන්සේගේ හිත කොහෙද තියෙන්නේ? ලෝකෝත්තර හිත බවට පත් වෙනවා. හැබැයි උන්වහන්සේ ජීවත් වෙන්නේ කොහෙද? පිරිනම් පානක. කොහෙද ජීවත් වෙන්නේ? මෙහි කාමාවචර ලෝකේ. එතකොට උන්වහන්සේ පිරිනිවන් පානකම් උන්වහන්සේගේ වැඩ කරන්නේ මොනවද? කාමසෝබන මහා කිරිය චිත්ත 8. එතන අපි සුවිශේෂී දෙයක් කතා කළා. ඒ තමයි උන්වහන්සේ ප්‍රඥාව නැතුව සිත් ගන්න. ඥාන විප්‍රයුක්තව සිත් 4ක් ගන්න. ඇයි උන්වහන්සේට හැම වෙලාවෙම ඕක තියෙන්නේ? උන්වහන්සේ බණ භාවනා කරනකොට ධර්මයේ සාකච්ඡා කරනවා. ඒකනේ අපි අර සමහර තැන්වල දකින්න සමහර රහතන් වහන්සේලා බැනලා තියෙන අර මිනිස්සුන්ට. එහෙම තියනවා නේද? අර අඹ ප්‍රශ්නයක් තියෙන නේද? වසලය ඕකේ මොනවද තියෙන කියලා මම ඒ මනුස්සයාට කේන්ති ගියා. වසලය කියලානේ කතා කරන්නේ. ඒතර අර රහතන් වහන්සේට බොරුවක් කිව්වනේ.
අඹ වෙන මොකක්ද එකක් වුණා කියලානේ. ඇයි රහතන් වහන්සේ එහෙම කතා කරන්නේ? ඇයි එහෙම කොහොමද කතා වුනේ? ප්‍රඥාව නැතුව කතා කරපු තැනක් ඒක. අන්න. උන්වහන්සේ ප්‍රඥාවට සමවදින්න නැතුව ප්‍රඥාව නැතුව ආපු චිත්ත, ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත චිත්තයෙන් තමයි ඒක අහලා තියෙන්නේ. නැත්නම් වසලයා කියලා අහන්නේ. සික්කන්නේ අපිවත් අහන්නේ නැහැ. එහෙනම් දැන් මේ කතා බහින් රහතන් වහන්සේ කෙනෙක් බලා ගන්න පුළුවන්ද? බෑ. පුළුවන්ද? බෑ. මේ කතා කරන භාෂාවෙන් රහතන් වහන්සේ කෙනෙක් හොයන්න පුළුවන්ද? බෑ. නමුත් අපේ අය හොයනව නේද? ඔන්න. තේරෙනව නේද? අභිධර්මයේ හරියට කියනවා ඒක. අපිට හොයාගන්න බෑ. හොඳයි. ප්‍රශ්න තිබෙනවා නම් දැන් අහන්න. හරි. එච්ච දේවල්. අවසරයි හඳුරන්නේ. ඔව්. කුසල චිත්තයකින් පොඩක් හයියෙන් පොඩක් කතා කරන්න. හඳුරන්නේ කුසල චිත්තයකින් අපි කුසලයක් කරලා ඒක විදර්ශනාවට නන්වන ආකාරය පැහැදිලි කරන්න. ඔව්. විදර්ශනාවට නංවන්න නම් අනිවාර්යයෙන්ම අපිට මගේ අදහස නම් ඥාන සම්පයුක්ත මහා කුසල හතරෙන් එකක් කරගන්න. ඒ කියන්නේ අපි ත්‍රි හේතුකව මේ වැඩේ කරා ගන්න ඕනේ. අලෝභ දෝස සමෝහ ඇතුව. එතකොට අපට ඇති වෙනවා හැකියාවක් ත්‍රි හේතුකව මහා කුසල චිත්ත ත්‍රි හේතුක මහා කුසල චිත්ත හතරෙන් එකක් කරගත්තොත් අපට පුළුවන් ඊටාම ඉක්මනින් විදර්ශනා ඥානෙ හදාගන්න. විදර්ශනා ඥානෙ කියන්නේ මොකක්ද? අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ඒ කුසලයේ නිරත වෙනවා. ඒ කුසලයේ කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තැනේ ඉඳලා. දැන් ගොඩක් කට්ටිය අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්ම මනසිකාරයේ ඉඳලා නෙමෙයි කරන්නේ. ගොඩක් කුසල් කරන්නේ. කොහොමද කරන්නේ? දැන් මම කාගේවත් හිතri දෙන්න මම මොකුත් කියන්නේ නැහැ. ඉතින් මේකෙන් මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සමහරවිට? දැන් මට කවුරු හොඳ කියයි. මම එන ජීවිතවල මගේ කටහඬ හොඳ වෙයි. මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් මොනවද ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මද? නෑ. එයා ඒ ඥාන විප්‍රයුක්තව තමයි ඒක කරන්නේ. ප්‍රඥාවෙන් තොර වෙලා. අන්න. දැන් කෙනෙක් කරනවා මේ වචනත් සංස්කාර. ඒවා සංඥා සංස්කාර. මේවට අපි ඇලෙන්න හොඳ නෑ. හැබැයි මම මේ මොහොතේ මම හොඳට කතා කරනවා. මට අනාගත බලාපොරොත්තු නෑ. මේකෙන් අරයා මොකක් හරි මට කියයි. ඊළඟ ආත්ම මං අරේ මෙහි වෙයිද මට අදාළ නෑ. මම මේ මොහොතේ අනිච්ච දුක්ඛ අනාත්මව හිතනවා. මේක වෙනස් වෙන දෙයක්. අනිච්චයි. වෙනස් වෙන නිසා මෙහි දුකක් තිබෙනවා. ඒ නිසා මම ඕනර්ෂිප් එකක් මෙතන කරන්නේ නෑ. මට ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ කියලා කුසලයේ ඉන්නර්ථ වෙනවා. අන්න එතන විදර්ශනාව හැදෙනවා. ඒ හැදෙන එතකොට අර නිකන් මහා කුසලයේ මොකද්ද වෙන්නේ? විදර්ශනා කුසලයක් බවට පත් වෙනවා. දැන් ඔක දවසක් කරන්නේ නෑ නේද? දිගට කරාගෙන යනවනේ. හැමදාම කරනවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙනවා කවදා. සතයි වෙන්නේ. ඒක පැහැදිලි? පැහැදිලි හඳුරන්නේ කුසලයක් කරනකොට ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ ඒක පැහැදිලි කරන්න හඳුරන්නේ. කුසලයක් මහා අපි දැන් කුසල් කරන්නේ 8 ආකාරයකට. කොහේ ගිහිල්ලා කොයි කුසලයේ කරත් කුසල 8ක් 10ක් තියෙනවා නේද? එහෙමයි. ප්‍රාණඝාත, දත්තා දාන, කාමීසු මිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාද, සම්පප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාචාර. ඔගේ අනිත් පැත්ත අපි කරනකොට කුසලනේ. ඔය 10 අපි කොතන ගිහිල්ලා කරන්න ගියත් අපි කරන්නේ සිත් 8ක් නිර්මාණය කරාගෙන තමයි කරන්නේ. ඒතර මේ සිත් 8 අපි නිර්මාණය කරගන්න ඕන එකක් කරගත්තොත් 10න් ඒකේ 4 තැනකදී අපි දන්නකෝ අපි අද දවසේ කුසල් 4ක් කරගත්තා කියලා. ඒ කියන්නේ මේ චිත්ත 4ක් ඇති වුණා කියලා. ඒ අවස්ථා 4කදී අපි ඒකට ඇලෙන්නේ නැතුව ඒකේ තරහක් නිර්මාණය කරගන්න නැතුව ප්‍රඥාව සහිතව. ප්‍රඥාව වෙන්නේ නේ අනිච්ච දුක්ඛ අනාත්ත දාගන්න නැතුව ඒක කරොත්. අනිච්ච දුක්ඛ අනාත්ත හරහා ඒ තමන්ගේ සෝත්සාහයෙන් ඔන්න ඒ වැඩේ කරනවා. තමන්ගේ සෝත්සාහයෙන් නැතුව. ඒ වගේම සතුටින් තොර වෙලා දුකකුත් නැතුව උපේක්ෂා වේදනාවෙන් ඉඳගෙන අර විදියටම අලෝභ දෝස සමූහ ඇති කරාගෙන මේ වැඩේ කරනවා. තමන්ගේ උත්සාහයෙන් තවත් කෙනෙකුගේ උපකාරයෙන්. ඒතර ඥාන සම්ප්‍රයුක්ත. ඒතර මේකේ තේරුම් ගන්න තියෙන්නේ ප්‍රඥා අලෝභ අදෝස අමෝහ කියන තුනම නිර්මාණය කරගත්තොත් තමයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒතර අමෝහය කියන කාරණාවෙන් මෙතන කියන්නේ තමන් දැන් අපි දානයක් ගමු. දානෙදී අලෝභය කොහොමත් නිර්මාණය වෙනවා ගහන්න දෙයක් නෑ. අදෝසයක් තියෙනවනේ. දැන් තමන් ගිහලා තමන් අකමැති
කෙනෙකුට ඕක දෙන්නේ නැහැ නේද? පූජා කරන්නේ නැහැ. එහෙම නේද? එහෙමයි. අකමැති කෙනෙකුට පූජා කරන්නේ නැහැ නේ. අපි ගිහි පක්ෂයේ කෙනෙකුට නැති බැරි කෙනෙක්ට දුන්නා. ඊට පස්සේ දැන් ඊළඟට ලොකුම අමාරු වැඩේ. ලෝභෙත් හදාගත්තා. ඉතින් තවත් ඊට වඩා අමාරුයි ටිකක් දේශයත් හදාගත්තා. පාලනයක් කරගත්තා. ඊළඟට දැන් මේක දෙනකොට සංසාරයට සංස්කාර නිර්මාණය කරගන්න නැතුව දෙන්නත් පුළුවන්. පුළුවන්. ඒක තමයි කරන්නේ. අන්න එතන සංස්කාර හදාගන්න නැතුව දෙනවා කියන්නේ ඒ කරන කාර්යය. ඒ අදාළ කුසලය අනිත්‍ය දිහා දැකලා, ඒකේ තියෙන අනිත්‍ය භාවය දැකලා, ඒකේ තියෙන දුක්ඛ භාවය දැකලා, ඒකේ තියෙන අනාත්ම භාවය දකින්න. දුක්ඛ භාවය කියන්නේ මොකක්ද? දුක්ඛ භාවය කියන්නේ ඒ අදාළ අපි හොඳ වැඩක් කරනකොට අපි ඇලෙනවනේ ඒකට සමහර වෙලාවට. ගොඩක් වෙලාවට ඒ ඇලෙනකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට ඒ පින මොකද්ද වෙන්නේ? ගොඩක් අයට නිච්ච සුඛාර්ථ වෙනවා. ඒ කරන ඒ පින්කම එයා ලෝභය තියෙන්න පුළුවන් එයා. අදෝෂයක් තියෙන්න පුළුවන්. හැබැයි එයා ඒක දකින්නේ නැහැ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්. මොනවද අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්? දැන් මේ දානට දෙන වස්තුව සම්බන්ධව තිබෙන මුදල් සම්බන්ධව. පිළිගන්න අය සම්බන්ධව ඒක මම ඇලෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට ඇලෙන්නෙත් නැහැ, වස්තුවට ඇලෙන්නෙත් නැහැ, මුදලට ඇලෙන්නෙත් නැහැ. මම ඒ වගේම ඊළඟ ආත්මෙට එන සංස්කාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි වලට ඇලෙන්නෙත් නැහැ. ඒ වගේම මම දකිනවා මේන් ජනිත වන කුසල් ඒ පිළිබඳව මම ඒකට ඇලෙන්නේ. මම දකිනවා ඇලෙනවා නම් සංස්කාර පුංජයකට සංස්කාර මාත්‍රයකට හරි මම ඇලෙනවා නම් මට දුකක් නිර්මාණය වෙනවා. ඒ වගේම මම මේක කරගහගෙන ඔලුවට තියාගෙන සංසාරේ ගමන් කරන්නේ නැහැ කියලා හිතනවා. ඒ මොකද්ද? අනාත්ම. හරි? ඕක ලේසිද වැඩි? ගොඩක් අය මේ වැඩි ලේසිද? නැහැ. නෑ. ඒක තමයි කට්ටිය ඥාන විප්‍රයුක්තව වැඩි කරන්නේ. එහෙමයි. හාමුදුරනේ දැන් යමක් පූජා කරනකොට එහෙම අලෝභ අද්වේෂ සහිතව කිසිම අනාගත සසරට නැතිව අපි හිතුවොත් මේ නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා. එතකොට ඒක ඥාන සම්ප්‍රයුක්තද හම්බුනේ? ඒක ඥාන සම්ප්‍රයුක්ත කියලා අපට පේනවා. හැබැයි මේ නිවනට හේතු වේවා කියලා කියන්නේ කොහොමද? විදර්ශනාව හදාගන්න නැතුව කොහොමද අපි ඒක කරන්නේ? ඒක හරි. ඒ කියන කතාව හරි. හැබැයි ඒක අපි වෙන විදිය තුල අපි කරන්න ඕනේ ඒක. දැන් අපි දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් කෙනෙක් ගිහලා යමක් පූජා කරනවා. එයා කල්පනා කරනවා නිවනට හේතු වේවා කියලා. කොහොමද නිවනට හේතු වෙන්නේ? දැන් අපි ගොඩක් ඇලෙන තැන් ටික හොයාගන්න. මේ අදාළ කටයුත්තේ පිනේ තියෙන ඇලෙන තැන් ටික. පිනට ඇලෙනවද? ඒකේ ඉන්න අයට ඇලෙනවද? වස්තුවට ඇලෙනවද? සංසාර ගමනට ඇලෙනවද? නේ? අනාගතයට ඇලෙනවද? නේ? ඒතර මේ ඔක්කොම ටික ගැන අපිට විදර්ශනාවෙන් තමයි හදාගන්න පුළුවන්. එතකොට තමයි නිවන පිණිස හේතුව. අභිධර්මයේ කියනවා. ඒකනේ කියන අභිධර්මයේ කාමාවචර කුසලය විදර්ශනා කුසලයක් කරගන්න. විදර්ශනා කුසලය ඊට පස්සේ ලෝකෝත්තර කුසලයක් දක්වා ගෙනියන්න. ඕක තමයි. ඒ නිසා අර ඥාන සම්පයුක්ත වෙන්නෙම ප්‍රාර්ථනාව වගේම මේ නිවනට සම්බන්ධව ප්‍රාර්ථනාව වගේම විදර්ශනාව හදාගෙන ඒක කරන්න. ඒක තමයි ප්‍රඥාව නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමයි. එහෙමයි හැමදෙරනේ ගොඩක් පිං පැහැදිලි. ඊළඟට තව දැන් අද අපි කතා කරන්නේ මේ කුසල් ටික. ආයි අපි කතා වෙන්නේ නැහැ ගොඩක් වෙලාට මේ. ඒ නිසා අද හොඳම දවස් මේක අහන්න. කුසල් ටික ගැන කතා කරන්නේ. හම්දුනේ මේක මේ චේතනාස් මේ කුසල් සිත් ඒව ගැන කතා කරපු නිසා තමයි අහන්නේ අභිධර්මයටම සම්බන්ධද දන්නේ නැහැ. දැන් අපි මරණ මොහොතක් කොයි වෙලාවද කියන්න බෑනේ. දැන් අපි දැන් සිහිය වෙලාවකට මරණ මිනිස්සේ දැන් මොනා හරි දෙයක් ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි හිතමු ළමයි අඬනවා. නමුත් අපි ඒක දැන් සමහර වෙලාවට අපිට දුක හිතිලා අපි අනම් ඒ වගේ හිතන්නත් පුළුවන්. අපිට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ දැන් මනුෂ්‍ය ශරීරය දැන් මේවා ඔක්කොම නැති වෙනවා. ඒ වගේ හිතන්නත් අපි හොඳ සිහියකින් හිටියොත් ඒ අනුව හිතන්නත් පුළුවන්. එතකොට ඒම හිතීම කියන එක කොහොමද තව ජීවිතයකට යාමත් එක්ක සම්බන්ධ වෙන්නේ? මට නිකන් හිතුණා මේවා. ඔව් මේක ලබන පෙරදි නම් මට කිසිම ප්‍රශ්නයක් වැරදි නෑ. මේක ඇත්තටම මේ ප්‍රශ්නේ ලබන සතියේ තියෙන ප්‍රශ්නය හැබැයි මම දැන් කියන්නේ මම ඒක ප්‍රශ්නයක් නෑ මොකද ගොඩක් දේවල් ලබන සතියේ කතා කරන්න තියෙනවා. දැන් අපි මැරෙනකොට මැරෙන වෙලාව අපි දන්නේ නෑ. මැරෙන මොහොත දන්නේ නෑ. අපි ගැන බය වෙන්නත් ඕනේ. ඔව්. දැන් ඉපදුන වෙලාව ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා කාටවත් මතක.
නෑනේ. ඒකට කේන්දර හදනවා මිසක ගිහිල්ලා නේද? ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? ඉපදිච්ච වෙලාව කොහෙද තැනගෙන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මැරෙන එක ගැන ප්‍රශ්නයක් තියෙන්න බෑ. මොකද මේක සාපේක්ෂයි. හැබැයි ওই මැරෙන මොහොත කියන එක අපි ගත්තොත් කවදා හරි මැරෙනවනේ. ඒ මොහොතේ අපි ඇති කරගන්න ඕන ධර්ම මානසිකාරය. මේ ධර්ම මානසිකාරය ඒ කියන්නේ ඇති කරගන්න ඕන කියන්නේ ඒ වෙනකොට අපි ඇති කරාගෙන යන්න ඕන. ඒකේ තැනකදී මැරෙන්නේ. ධර්ම මානසිකාරය කියන්නේ විදර්ශනා මානසිකාරය. ඒ කියන්නේ දැන් අපි එක ජීවිතයක අපිට ළමයි ඉන්න පුළුවන්. මේ කිව්වාගේ ළමයි, ගෙවල්. ඒතර මේ ඔක්කොම සංඥා. උගත්කමක් කියන්නේ සංඥාවක් නේද? අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා, අරක ඉගෙන ගන්න ඔක්කොම සංඥා ටිකක් නේ අන්තිමට. ඒතර මේවත් සංඥා. සංඥා වලට වේදනා පරිවර්තනය වෙලා, තණ්හාව ඇති වෙලා, ළඟ ඉන්න අයට ආසාව ඇති වෙලා නේ. ඒතර බුදුහාමුදුරු කිව්වේ ඒ වගේ කෙනෙකුට පහළ වෙන්නේ අහේතුක අකුසල චිත්තය, අර විපාක චිත්තයක් තියෙන. අපි කියන්නේ ඒකට අකුසල අහේතුක අකුසල මේ පෙක්ඛා සහගත සංතීර්ණ චිත්තය පහළ වෙනවා. ඒක පහළ වෙන්න පුළුවන්. එතකොට ඒක එකක්. අපි ලබන සතියේ ලොකුවට කතා කරමු මේ ගැන. එතකොට ඔබතුමිය අහපු විදිහට මොකද්ද කරන්න ඕන කියලා නෙහි. කල යුතු වන්නේ විදර්ශනා මානසිකාරය වර්ධනය කරගන්න ජීවත් වෙලා ඉන්න කාලේ. විදර්ශනා මානසිකාරය කියන්නේ පිනක් කරන්න ගියත් අනෙකුත් කටයුත්තකදී හැම කටයුත්තකදීම ඒ සෑම කටයුත්තකට ඇතුලේ තියෙන අනිත්‍ය ස්වરૂපය දකින්න. ඊළඟට ඒ අනිත්‍ය ස්වરૂපය දකිනකොට ඒකේ ඔබ කලකිරණ තැන් ටිකක් යම් ප්‍රමාණයකට දකින්න අවශ්‍යයි. ඒ හරහා ඔබ එතන නෑ. ඔබට මේක ගන්න බෑ. මමයා මාගේ කියලා ගන්න බෑ කියන තැනත් මනසින් හිතා. ඕක කාලයත් එක්ක වර්ධනය කරගන්න පුළුවන් කමක් ඇති කරගන්න. ඒතර ඒක තමයි අපිට තියෙන්නේ. අපි එතකොට ওই වෙලාවේ මරුණා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒතර විදර්ශනාවෙන් කෙනෙක් මරනවා කියන්නේ ඉතාම හොඳ. ඒ කියන්නේ පුළුවන් වුණොත් ලෝක අවබෝධය කළා නැත්තම් එයා ලෝක අවබෝධය කරනවා. ඔව්. අනිත් එක මම තව දෙයක් කියන්න ඕන. දැන් මේක පටිසන්ධි චිත්ත කතා කරද්දී කතා කරනවා. දැන් මේකේ අපි කිව්වා නේද මේ මොනවාද විපාක චිත්ත අටේ අපි කිව්වනේ මේ උඩම තියෙනවා මේ ඥාන සම්පයුක්ත කියලා හතරක්. අසංකාරී. ඔව්. උඩ තියෙනවා දෙකක්. පල්ලෙහා තියෙනවා තව දෙකක්. උපේක්ෂා සහගත දෙකයි. අන්න ඒ කට්ටියට පමණලු මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්. ඒක අහලා නැහැ නේද? මොකද ඒගොල්ලෝ දැන් මේ අද කරපුවා නෙමෙයි මේ ගියාත්මවල හෝ මේකේ මුල් කාලේ කරපු මහා කුසල් අටෙන් ඒගොල්ලෝ කරලා තියෙන ඥාන සම්පයුක්තව ප්‍රඥාව ඇතුව දැන් ප්‍රඥාව තියෙනවා. ඒවා විපාක දෙන්නේ ප්‍රඥාවක් එකතු වෙලා. ඒතකොට ඒගොල්ලොන්ට නිසක වශයෙන්ම මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්. සංසාරයෙන් මිදෙන්න පුළුවන්. perfect human birth එක ඇවිල්ලා. එහෙනම් දැන් සමහරු ඉන්නවා හැමදාම ධර්මයේ කියවනවා, බණ අහනවා, භාවනා කරනවා. හැබැයි මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. මොකද කර්ම ආවරණය ඇවිල්ලා ඒ කට්ටියට. ඒ කියන්නේ ඒගොල්ලෝ පින්කම් කරලා තියෙන්නේ ඥාන විප්පයුක්තව. ඒතර ඒගොල්ලන්ට මේ ජීවිතේ ස්ථිර වෙන්න බෑ. සංසාර ගමන කෙලවර කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බැලුවම මේ සංසාර ගමනේ කෙලවර කරනවා කියන එක මේ බණ ටිකක් අහපු පමණින්, භාවනා ටිකක් කරපු පමණින් මේක වෙන්නේ නැහැ. මේක ඊට වඩා ඉහළ විදිහේ ප්‍රඥාව හදාගෙන කාලයක් යනකොට වෙන වැඩක්. නේද? අපි හිතුවොත් උත්සාහයෙන් හැම දෙයක්ම කරගන්න පුළුවන් කියලා මෙතෙන්දී පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍ය සමාජෙත් ඒක තියෙනවා නේ. නමුත් මෙතන වෙනසක් තියෙනවා. මේ සංසාර ගමන කියන්නේ මේ ජීවිතේ වැඩක්ම නෙමෙයි නිසා. ඒ නිසා මගේ උත්තරේ තමයි කියන්න පුළුවන්. විදර්ශනා ඥානය හැම වෙලාවෙම හදාගන්න මැරෙන වෙලාව වෙනකන් ඉන්න එපා. අතපය දුර්වල වෙනකන්. කතා කරන්න බැරි වෙනකන් ඉන්න එපා. මොකද එතකොට වෙන්නේ මේ ඒ වෙලාවට කරගන්න බැරි වෙයි ඇත්ත වශයෙන්ම. ඒතර පොඩ මේ ජීවිතේ පුළුවන් කාලේ වර්ධනය කරගත්තම හරි. තෙරුවන් සරණයි හැමදෙරනේ පින් සිද්ධ වෙනවා. තවත් තිබෙනවද ප්‍රශ්න? ප්‍රතා විනාඩි 5කින් පමණ අවසන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එතකොට මේ රහතන් වහන්සේ නමකටයි පසේ බුදුවරයෙකුටයි සර්වඥන් වහන්සේටයි අතර ඒ චිත්තයන් කොහොමද මේ වෙනස දැනගන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහිමයි සාමාන්‍යයෙන් කියන්නේ රහතන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සර්වඥන් වහන්සේ. ඒගොල්ලෝ ඔක්කොම මේ රහත් වෙච්ච අය කියලායි ගණන් ගන්න. හරි? ඒ සියලුම දෙනා රහත් වෙච්ච අය කියලා. හැබැයි අර හසිතුප්පාද චිත්තේදී පොඩි වෙනසක් තියෙනවා. පසේ බුදුවරුන් එක විදියකට, රහතන් වහන්සේ එක විදියකට, සර්වඥන් වහන්සේ වෙන විදියකට. දැන් මේ චිත්තවල කියන විදියට මහත්මයා ඒක වෙන්නේ
දැන් මෙතන බුදුහාමුදුරන්ගේ චිත්ත කොහෙද තියෙන්නේ මේකේ? දැන් මේක කොහෙද බුදුහාමුදුරන්ගේ චිත්තේ? ලෝකෝත්තර 8 වෙන්න ඕන අනිවාර්යයෙන්. නේ? උන්වහන්සේගේ චිත්ත ලෝකෝත්තර 8 විය යුතුමයි. ඒ වගේම උන්වහන්සේගේ ශරීරය කොහෙද තියෙන්නේ? කාමාවචර ලෝකෙ. එහෙනම් උන්වහන්සේට තියෙන්නේ මෙතන තියෙන මහා කිරිය චිත්ත 8 තමයි තියෙන්නේ උන්වහන්සේට. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා දැන් මෙතන ප්‍රශ්නයක් එක. දැන් බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම ප්‍රඥාවෙන් ඉන්නවා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම උන්වහන්සේගේ ප්‍රඥාව අවුට් වෙන්නේ නැහැ. ඒතර එකෙන් කියන්නේ මෙතන එතකොට ඥාන සම්පයුක්ත හිත් තමයි ගොඩක් වෙලාවට උන්වහන්සේට අදාළ වෙන්නේ. ඥාන විප්‍රයුක්ත අදාළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේට වෙනවා. මොකද රහතන් වහන්සේට එහෙම වෙන්න හේතුවක් තියෙනවා. මම කියන්නම් ඒක. රහතන් වහන්සේ නම රහත් වෙනකොට වාසනා ගුණය නැති කරන්නේ නැහැ. මොකද්ද වාසනා ගුණය කියන්නේ? පෙර සංසාරේ පුරුදු නැති වෙන්නේ නැහැ උන්වහන්සේට. නමුත් සර්වඥයන් වහන්සේ සර්වඥ භාවයට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? සවාසනා සහිත ක්ලේශ නැති කරනවා කියලා කියනවා. එහෙම අහලා දිනවද? අහලා දිනව නේද? බුදුහාමුදුරනේ කියද්දි සවාසනා සහිත ක්ලේශයන් නැති කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ කෙලස් එක්ක සවාසනා වාසනා ටිකක් නැති කරලා තමයි බුදු වෙන්නේ. එතකොට උන්වහන්සේට අර කේන්ති යනවා වෙනවද? ප්‍රඥාව අවුට් වෙනවද? නෑ. ප්‍රඥාව හැම වෙලාවෙම තියෙනවා. එහෙනම් මේ කිරිය චිත්තවල අපිට දැනට ගන්න පුළුවන් අර ඥාන සම්පයුක්ත හතර තමයි ගන්න වෙන්නේ මූලිකව. අපි සාකච්ඡා කරමු අපි ලෝකෝත්තර මට්ටමට ආවම අපි කතා කරපු දැන් ටිකක් දැනට අදහසක් හදාගමු. ඊළඟට දැන් මේ පැය අපට හැදුනේ මොන වගේ ඥාන සම්පයුක්ත ඒවාද ඥාන විප්‍රයුක්ත ඒවා? මේ පැය හැදුනේ ඥාන සම්පයුක්ත කියලා හිතනවා. අපි කියලා හිතනවා නේද? එහෙමයි හම්දුරනේ. හම්දුරනේ චූටි එකක් ඒ ප්‍රශ්නෙටම දැන් නැත්තම් හෙට අනිත් සුමානේ අහන්නද? ඒ අර සම්බන්ධ මේකද? සම්බන්ධ පොඩි එකක්. කියන්නකෝ. දැන් හම්දුරනේ දැන් ඉතින් අපි එතකොට පීස්ෆුල් මනසක් හදාගත්තා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් අපි බලන විදිහට එතකොට මේ next birth එකක් මේ ඔය කියපු අර අපි කතා කර ඒ වයින් එකක ආයිත් ඉපදෙනවා මිනිස්සු රයි එහෙමද? එහෙම වෙන්නේ නැහැ. ඇයි දැන් අනිච්ච දුක්ඛ අනාත්ම වඩනකොට සංස්කාර වලට ආස කරන්නේ නැහැ කරනවා? නැහැ. සංස්කාර දැන් අපේ සංස්කාර තියෙනනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර පින් පව් වලට කැමති වෙන්නේ නැහැ නේ. එයා පිනෙත් පවෙත් දෙකේම දකින්නේ ඒවත් සංස්කාර වශයෙන් එයා ගන්න. එතකොට දැන් එයා පින දැන් මෙහෙම ගන්නකො. පින පව සංස්කාර වශයෙන් ගන්න. කියන්නේ විදර්ශනා ඥානය ඇති කරගන්න උත්සාහ විදර්ශනා කුසල් බවට පත් කරගන්න කෙනෙක්. සමහරලාට මේ ජීවිතේ මෙයා සසර කැටි කරගන්න පුළුවන්. මෙයා සෝතාපන්න වෙන්න පුළුවන්. ඒතර එයා සංසාරේ අඩුයි. ඒතර එක්කෝ එයා හොරට වැඩේ කරලා තියෙනවා. එහෙම වෙන්නේ නැත්තම්. හොරට කරොත් හොර වෙනවා නේද? මේවා හොරටත් කරලා ඉන්නවනේ. මම සෝවාන් වෙන වැඩ කරනවා කියලා. හරියට මේක කරොත් අනිවාර්යෙන් සෝවාන් වෙනවා මේ ජීවිතේ. දැන් මේ කියපු ටික සෝවාන් වෙනවා. දැන් නෝමල් අපි නිකන් ජීවත් වෙලා ඥාන සම්පයුක්ත ඥාන විප්‍රයුක්ත හැමදේම කරනවා. ඒ අපි ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒවත් වඩනවා. එතකොට දැන් මම කියන්නේ දැන් එතකොට අපි කෙලින්ම සෝතාපන්න එහෙම වෙන්නේ නැහනේ. දැන් හරි විදිහේ මගේ යෑම කරාට හරි අවබෝධයක් නැති වුණත් මං කියන්නේ අන්තිම මොහොතේ අපි පීස්ෆුල් එකට එනවා. ලයික් අර සෝතාපන්න එහෙම නැතුව මේ අර අපිට අවබෝධයක් වශයෙන් තියෙනවා. එතකොට next birth එක තමයි මම නිකන් අහනවා. ඔබතුමිය මේ අවසාන එක තමයි තෝරගෙන තියෙන්නේ. මම අහන්නේ දැන් අපි මේ ජීවත් වෙන්නේ normal විදිහකටනේ හාමුදුරනේ. අර ධර්ම මාර්ගයකම කියලා යන්නේ. නමුත් අපි හරි දේ හරියට කරනවා. ඥාන සම්පයුක්ත වෙන තැන් like
කල්පනාවෙන් වැඩ කරනවා. නමුත් අර දැන් හාමුදුරුවරුන්ට වඩා අපි ගිහි මිනිස්සු ගොඩාක් වෙනස්නේ. ඒක ධර්ම මාර්ගයේ යනකොට බාධා තිනවා. හරිද? එහෙමනේ හාමුදුරනේ. එතකොට මේ දැන් මං හිතන්නේ දැන් අපි ඒ හොඳ අවසාන මොහොතක හරි සිහියක් තිනවා, අවබෝධෙත් තිනවා. අර මං කිව්වේ ඒකයි. අපි අනිත් දැන් ගෙවල් දොරවල් දාන්න ඕන, අරව දාන්න ඕන කියලා හිතුවත් අර පීස්ෆුල් එකට ආවොත් නිකන් අහනවා. පළවෙනිම දේ තමයි සෝවාන් වෙන්නේ නැහැ කියලා හැඟීමක් ඇති කරගන්න එක ප්‍රශ්නයක්. මොකද මේ මාර්ගයේ කරන් යද්දි වෙන්න අවශ්‍යයි. එහෙම එකක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි හාමුදුරුවෝ අපට වඩා ඉහළින් ඉන්නවා කියලා කියන්න බෑ. මොකද බුද්ධ කාලේ මේ අභිධර්මයේ දැනගත්ත සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච කාන්තාවෝ භික්ෂුන් වහන්සේලාට උගන්වලා තියෙනවා. එහෙමයි. හරි? ඒතර එහෙම කියන්න බෑ. මේකට ගිහි පැවිදි ભેදයක් නැහැ. මේක අපි මේ වස්ත්‍රයක් සහ වෙනම විනයක් ඇතුව අපි හිටිය මිසක් අපේ හිත දියුණු වීමේදී මොකද්ද වෙන්නේ? පැවිද්දා හිත දියුණු කරගන්න නැත්නම් යත් ඉන්න එක තැන. ගිහියා හිත දියුණු කරගන්න නැත්නම් යත් ඉන්න එක තැන. ඒක ගිහියා හිත දියුණු කරගන්නවා නම් යත් ඉන්නේ හාමුදුරුවෝ වගේ තැනක. පැවිද්ද දියුණු කරගන්න යත් ඉන්න තැන. එහෙම එකක් තියෙනවා. නමුත් බාහිරින් අපිට පොඩි වෙනසක් තිබුණාට හිත දියුණු දැන් මේ දෙන්නම වැරදි කරොත් යන අපාය හෝ දිව්‍ය ලෝකේ ඒ දෙකක් වෙනස්ද? නැහැ. එහෙනම් මේක ප්‍රශ්නයක් නෑ. ඒවා හිතන්න එපා. ඒතර පළවෙනි දේ සෝතාපන්න වෙන්නේ නෑ කියලා හිතන්න එපා. ඒතර විචිකිච්ඡාවක් නිර්මාණය වෙනවා. හැබැයි මේ දැන් ඔබතුමිය හෝ අපි කවුරු හරි විදර්ශනා මානසිකාරයේ වඩාගෙන යද්දී අපි දියුණු වෙනවා. ඒතර අපි භවගාමි ගමන ප්‍රාර්ථනා කරන්නේ නෑ. මරුණත් සෝතාපන්න හෝ සද්ධානුසාරි ධම්මානුසාරි මට්ටමට අවිලා මැරෙන්නේ. එහෙම මැරුණොත් ඔබතුමියට එන්නේ මොකද්ද? චුති චිත්තයට පටිසන්ධි ඊළඟ ජීවිතේ පළවෙනි චිත්තේ වෙන පටිසන්ධි චිත්තයට ඊළඟ චිත්තේ දෙවෙනි චිත්තේ ඉඳලා මේ දක්වා ඔබතුමියට ආපු භවංග චිත්ත පරම්පරාවට එන්නේ මොකද්ද? මේ මහා කුසල මහා මේ කාමසෝබන චිත්තවල මහා විපාක චිත්තවල පළවෙනි චිත්තේ. ඒතර ඔබතුමියට හොඳ මනුෂ්‍ය මේකක් ඇවිල්ලා බණ අහන්න ආවිත් හම්බෙලා අර ඉතිරි ටික බැරි වෙච්ච වැඩ ටික තියෙනවනේ. අර බැරි වෙච්ච ටික මේ විදර්ශනා මානසිකාරයෙන් සංසාරයෙන් ගොඩ වෙන්න බැරි ඒ ටිකට ඔබතුමිය යනවා. ඔබතුමිය ඉතිරි ටික කරගන්නවා. දැනගන්න. එතකොට මේක හිතන්න එපා මේක අවුට් වෙලා ආයෙ සසරට යනවා කියලා. එතන මේ විදර්ශනා මානසිකාරය තුල ඉතිරි ටික විතරයි කරගන්න. එහෙමයි. දැන් අපිට මේ ජීවිතේ පේනවනේ සමහරව ඉන්නවා ගිහි වුණා පුදුම ධර්මඥානයකින් වැඩ පුදුම ඉවසීමකින් ධර්මඥාන අපි සමහරලාවට අනිත් පැත්තේ දකින්න නැති ඒවත්. එයාට පස්කම් සැපත ගොඩාක් අත්දැකීමක් වෙනවා. නේ? ගොඩක් අයට පස්කම් සැපත සාම අයට පස්කම් සැපතේ වැටිලා එයා දන්නෙත් නැහැනේ මොකද්ද කරන්නේ. නමුත් සමහර ගිහියා ඉන්නවා පස්කම් සැපත අත්දැකීමක් වෙලා සසර ගමන කෙටි කරගන්න. මේ පස්කම් සැපතට පයින් ගහලා ආපු අය ස්වාමීන් වහන්සේලා. ඒ අයටත් වඩා සමහරලාවට ගිහියා ඉන්නවා. පස්කම් සැපත අත්දැකීමක් කරගෙන ඉතාම ඉක්මනට වැඩ කරන අය. ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේ මම කියන්නේ ඒක බාධකයක් වෙන්නේ අපිට. මොකද මේක හිත දියුණු කිරීමක් නෙතිනේ. යම් විදියකින් බැරි වෙලා මැරුණොත් ඉතිරි ටිකයි ඊළඟ ආත්මික කරගන්න. ඒ ආත්ම හොඳ මනුෂ්‍යත්වයක් ලැබිලා තමයි බුද්ධෝත්පාද කාලයක වෙන්න පුළුවන්. සසර නිම කරන්න පුළුවන්. සාදු දැන් තේරුනේ හාමුදුරනේ මම කල්පනා කරා මේ අර දැන් පැහැදිලි වුණා. පින් සිද්ධ වෙනවා. අපි පටිසන්ධි චිත්තවල කතා කරමු ටිකක් ලොකුවට කතා කරමු. එහෙමයි. තව මම හිතන්නේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහන්න හැදුවා මචං නිලු මහත්මිය වගේ මම හිතන්නේ ප්‍රශ්නයක් තිබෙනවද? දැන් අපි ඥාන මොදනාවට. නිලක්ෂි මහත්මියට ප්‍රශ්නයක් මම දැක්ක මේ අන්මියුට් වුණා. නැත්නම් අපි අවසන් කරමු. ඔව් හාමුදුරනේ මම අහන්න හැදුවේ මේ සසංකාරික කියනකොට පිට බලපෑමක්ද තමන්ට තමන්ගේම හිත බලපෑම් කරන් සසංකාරික වෙන්න පුළුවන්ද? නෑ දැන් මෙතන කියන්නේ මේ සසංකාරික කියලා කියන්නේ කෙලින්ම මේ බලපෑමක් තියෙනවා කියලානේ. ඒ කියන්නේ බලපෑම කියලා කියන්නේ අත් වශයෙන්ම මේ කවුරු හරි අපිට අපිව එතනටපත් කරනවා. අකුසලයට හෝ අකුසලයටපත් කරනවා. නරකටපත් කරනවා කුසලයටපත් කරනවා. එතකොට ඒක තමයි ඒකට බලපෑම. ඒක පුද්ගල වශයෙන් වෙන්නත් පුළුවන්. නැත්නම්
ප්‍රොපගන්ඩා එකක් වශයෙන් වෙන්න පුළුවන් නේ. ඒක විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. කොහොමද තමන් නැතුව වෙනත් බලවේගයකින් සිද්ධ වෙන්නේ. ඒක Tamanටත් කරගන්න පුළුවන්ද? දැන් Tamanගේ හිත ටිකක් ඒ තමන් කරගන්නවා කියන්නේ එතකොට ඒ අසංකාරික එතකොට. අන්න වෙනවටක් ගාලේ. ඔව්, තමන් කරගන්න. හරි හරි. ඔව් දැන් එතන මම තනියෙන් හිතලා මම වලකිනවා බොරු කියන එකෙන්. නේ? මං වලකිනවා මං කායවත් අහන්නේ මම හිතුවේ මම මගේ හිතටම බලපෑම් කරන හින්දා ඒකත් සසංකාරික වෙනවද කියලා. නෑ එතන ඔබතුමී එතන අපි නෑ. ආ. දැන් අද දැන් මොහොතේ මොහොතේ අපි කරා බලපෑම ඈ. දැන් ඔන්න ඒක සසංකාරික වුණා. ඒක එහෙමයි ගන්න. ඊළඟට අර අකුසල් සිත් 12 අන්තිම දෙක මෝහ මූල චිත්ත දෙකක් තියෙනනේ. විචිකිච්ඡා සහ එකක් උද්දච්ච. ඒවයි නැහැ ඕක. අසංකාරික සසංකාරික. ඇයි ඒ? ඒක ඉබේම දෙන. ඉබේම එනවා අපිට කවුරක් පොළඹවන්න අවිජ්ජාව හැදෙන්නේ. අවිජ්ජාව හැදිලා දලුලලා නේද හැමතැනම ගිහිල්ලා දැන්. අපේ නේද? ඒක අවිජ්ජාව නිකම්ම වැඩෙන එකක්. ඒකට ඒකේ විචිකිච්ඡාවත් හැදෙනවා, උද්දච්ච බවත් හැදෙනවා. සිත සංසුන් බව. හොඳයි. මම හිතන්නේ එච්චරයි නේද? තවත් ප්‍රශ්න තියෙනවද කායට? හොඳයි. මම හිතන්නේ නැහැ. එහෙනම් අපි අවසන් කරමු. අවසන් කරන්න කලින් මම කියන්නේ කැමති ලබන සතියේ අපි සාකච්ඡා කරන්නේ පටිසන්ධි චිත්තය ගැන. චිත්තය කොහොම චිත්තය එහෙම ගත්තට චිත්ත ඒකේ 19ක් තියෙනවා. ඒ කියන්නේ මම මේක සරලව කිව්වොත් මේ තිරිසන් සතෙක් වෙන්නේ එක පටිසන්ධි හිතකින්. ඒ වගේම ඇඟපත ආබාධයටපත් වෙලා උපතින්ම අන්ධ වෙලා උපතින්ම කොර වෙලා උපතින්ම බිහිරි වෙලා උපදින්නේ තව පටිසන්ධි චිත්තේ. හරි? දැන් ඒතවට දෙකක් කතා කරන්නේ. එකක් සත්තු අපාගත වෙනවා, එකක් තව තියෙනවනේ 8ක්. මෙන්න මේ 8. පැතර මේ අද කතා කරපු දෙවෙනි 8. ඒ 8 මිනිස්සු වෙන 8. එතන තියෙනවා කීයද? 8යි 9යි 10යි. තව 9ක් ඕන. ඒ මොනවද? රූපාවචර 5යි. ඊළඟට අරූපාවචර 4යි. ඒ ලෝකවලත් උපදින්න ඕන කට්ටිය ගිහිල්ලා. ඒතර 9යි 19. අපි ওই 19 ගැන ටිකක් හොඳට කතා කරමු. ඒතර ඔබට දැනගන්න හම්බෙයි ඔබේ හිත කොහෙද තියෙන්නේ? ඔබ කොහෙන්ද ආවේ? මොනවද ඒවට අරමුණු උනේ? කොහොමද ඔබේ හිත එළියට යන්නේ? මේ මැරිලා මැරෙන්නේ කොහොමද? මැරලා යන්නේ කොහොමද? දැන් මොනවද ඔබට ඇති වෙන චිත්ත? අපි ඒක කතා කරන්නේ දැන් අද මේ මොහොත වෙනකොට අපි මූලික සිත් ටික කතා කරලා ඉවරද? තව තියෙනවද? ඉවරයි. අදින් අපි සිත් කතා කරලා ඉවරයි මූලික සිත්. ඇයි අකුසල් 12 කතා කරා, අහේතුක 18 කතා කරා, කාමසෝබන 24 කතා කරා. දැන් එහෙනම් අපිට තියෙන මේ සිත් කොහොමද දෙන්නේ එක එක තැන්වල දැන් උපදිනකොට, මැරෙනකොට, ආයි උපදිනකොට, මැරලා ජීවත් වෙනකොට, ආයි මැරෙන්න යනකොට මොකද්ද අපිට වෙන්නේ කියන එකයි කතා කරා. අපි පටිසන්ධි චිත්තය කියලා එක කතා කරමු. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. අපි අද දවසේ අභිධර්ම දේශනාවෙන් කාමාවචර අපේ මේ භූමිය වල ඉන්න සත්‍යයන්ට අදාළ සිත් සම්බන්ධව කුසල් සිත් ගැන කතා කරේ. මම හිතනවා ඔබ ත්‍රි හේතුක මට්ටමේ ඥාන සම්පයුක්ත වශයෙන් තිබෙන ඒ සියලු කුසල් පිළිබඳව ඥානය ඇති කරගත්තා. ඉතින් මේක විදර්ශනා ඥානයක් බවට පත් විය යුතුයි. අනිච්ච දුක්ඛ අනාත්ත හරහා සිදු කරන කුසලයක් බවට පත් වුණොත් පමණයි ඒ ඔබගේ කාමාවචර කුසලය විදර්ශනා කුසලයක් බවට පත් කරගෙන ඊට පස්සේ ලෝකෝත්තර කුසලයක් බවට පත් කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා මේ ලබාගත් ආ වූ සියලුපින් අපි මළගිය ඥාතීන්ට සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ නිසා ඔබ අප නමින් මියගිය සියලු ඥාතීන් මේකේ ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ අය අපි මේ කතා කරපු විදිහට සංසාර ගමනේ දුක් ඇති ස්ථානයක ජීවත් වෙනවා නම් ඒ මහා මිදිත්වා සපවත් සුගති ස්ථානයක වාසය කරනවා නම් එම ස්ථානයන් දියුණු කරගනිත්වා උතුම් අමා මහ නිවන් සුවයටම පත් වෙත්වා කියලා සංකල්පවත්වමු. ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ නාගයන් මෙපින් අනුමෝදන් වෙලා ඒ අයගේ දිව්‍යශ්‍රී වඩා වදනය කරගන්න අතර ඒ අයත් හරිම කැමති මේ ප්‍රඥා සාධකේ නිර්මාණය කරගන්න අභිධර්ම ශ්‍රවණය කරන්න. ඒ නිසා තමයි ඒ අයට මුලින්ම අභිධර්මය ප්‍රකාශ වන්නේ. ඒ නිසා ඒ අයටත් මේ දේශනාවෙන් අපි ලබා ගන්නා වූ සීල කුසල් පින් අනුමෝදන් වෙත්වා. ඒ අය පින් අනුමෝදන් වෙලා ඔබට ආශිර්වාද කරනවා පැහැදිලිව.
ඒ නිසා ඔබගේ සෞඛ්‍ය සම්පත ඔබගේ අනිකුත් සියලු කටයුතු වල සාර්ථකත්වය ඇති වේවා සංස්කාර ඇති කරගන්න නැතුව. ඉතින් ඒ නිසා දෙවියෝත් පතන්නා බෝධියකින් උතුම් නිවන් සුවේ කරා මිලමිත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. එත්තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි කල්පනා කරමු හැම ආකාරයකින්ම ලබාගත් ආ වූ සීල කුසල පින් හේතු වේලා ඔබ අප සෑම දිනාටම ජාත්‍ය ආදී දුක්ඛයන් කෙලවර බුද්ධ ආදී මහත්මයන් වහන්සේලා විසින් නිවි සනසී පැමිණ වැඩවදාළ ශාන්ත නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ කරගන්නා වූ සීල කුසල පින් ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිංචිකෝ. සාදු සාදු. ඔබ වඳින්න කලින් තවත් දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මේ අභිධර්ම දේශනාවල ස්ලයිඩ්ස් බලනකොට ඔබ එක සැරයක් බලනකොට එක දෙයක් ඔබ අල්ලගන්න. ඊට පස්සේ ඒක තමයි කල්පනා කරන්නේ. ඊළඟට නැවත සැරයක් ඒක බලනකොට තව එකක් අල්ලගන්න. ඒතර බැලුවයින් පස්සේ මේ ඒවා වුණත් නැවත නැවත බලනකොට තමයි සමස්ත තේරෙන්නේ. ඉතින් ඒ නිසා ආය ආය බලන්න. අර සූත්‍ර වගේ තේරෙන්නේ නැහැ නැත්තම් ඒ සැකස්ම එකතුව සම්බන්ධය කියලා. සහෙන් බැලුවොත් වරින් වර බලනකොට එකම එක. දැන් අකුසල් සිත් ගැන අපි කරපු එක. අහේතුක සිත් ගැන කරපු. දැන් මේ චිත්ත වීති ගැන කරා සතියේ. දැන් අද කුසල් ස්තිවිලි ගැන කරා. ඒ ටික නැවත නැවත බලනකොට අර එක සැරේක එකක් නේ අල්ලගන්න. දැන් තව එකක් ඇල්ලුවා. මම ගොඩක් බලනකොට ගොඩාක් කියවැල්ලිලා ඔබට තේරෙන්න ගන්නවා මේ සම්බන්ධය. හොඳයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පුඤ්ඤමේන ආයතත්තං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං සීලවේන මයං ගත්තං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං වේන මයං බුද්ධ පුත්තං නමාමහ. දැන් හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නෑ. තිරුවන් සරණයි පණ්ඩිත හඳුනන. තෙරුවන් සරණයි.